අයිබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි ඔබ අද දවසේත් එක්වන්නේ වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස ඔබ වෙත ගෙනෙන තීරණයක් සමගින්. ඔබ මේ මොහොත වන විටත් දන්නවා අද තීරණයට සහභාගී වන්නේ කවුරුන්ද කියන වග රටේ ඉදිරි ආර්ථික ගමන් මඟ ඒ වගේම මේ ආර්ථික අභියෝග ජය ගන්න පුළුවන්ද? එහෙම ජය ගන්න පුළුවන් කොහොමද? මේ සියල්ල පිළිබඳව අද දවසේ අපි කතා කරන්න සූදානම්. ඒ සඳහා සුදුසුම චරිතයකට අපි ආරාධනා කළා අද දවසේ තීරණයට. අද දවසේ තීරණයට එකතු වන්නේ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමන්. ඔබතුමන් ආදරයෙන් අපි පිළිගන්නවා ITN මාධ්‍ය ජාලයට දැන් ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට පත් වෙලා පළමු වරට ඔබතුමන් මේ විදිහට සම්බන්ධ වෙන්නේ. මීට පෙර මේ මැදිරියේ ඕනතරම් ඔබතුමන් සාකච්ඡාවලට සහභාගී වෙලා ඇති. ඒ අතරදී නාලක ගොඩහේවා මහත්මයා මේ ඔබතුමන් පිළිබඳව රට සමාජය දැනගත්තේ මේ අද ඊයක නෙවෙයි දැන් සෑහෙන කාලයක ඉඳන් ඒ බවත් මතක් කරන්න ඕනේ. ආචාර්ය නාලක ගොඩහේවා කියන නාමය අපිට වෘත්තිකයෙක්, ඉංජිනේරුවරයෙක්, ඒ වගේම ගණකාධිකාරිවරයෙක් පමණක් නෙවෙයි වරලත් අලෙවිකරුවෙක් කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධරයෙක්, ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධරයෙක් පමණක් නෙවෙයි අවුරුදු 20ක් ඔබතුමන්ට පෞද්ගලික අංශයේ සේවය කළා අත්දැකීම් තිබෙනවා. අර සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස පිළිබඳව රටේ ජනතාව ප්‍රශ්න කරපු යුගයක් තිබෙනවා. හැබැයි ඔබතුමන් වැනි වෘත්තිකයන් දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒක රටට ආඩම්බරයක් සහ කීර්තියක්. ඒ සේවය ලබා ගන්න ජනාධිපතිතුමන් අමාත්‍යදුරයක් ඔබතුමන්ට ලබා දුන්න පිරිනැමුවා. හැබැයි ඔබතුමන් අභියෝග ජය ගත්තා. බොහෝ අභියෝග කම්කටොළු මැද්දේ අපි දැක්ක 2009-2015 කාලේදී ඔබතුමන් විශේෂයෙන්ම කඩා වැටුණු රාජ්‍ය ආයතන ගොඩනගන්න දැවැන්ත මෙහෙයක් ඉටු කළා. රාජ්‍ය සේවකයෙක් විදිහට නෙමෙයි ස්වේච්ඡාවෙන් සේවය ඉටු කළේ. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන ඔබතුමන් ඇමති දුරයක් ලබා දුන්නා. හැබැයි ඔබතුමා ඉල්ලා අස්සුණා. හේතුව සියල්ලටම පළමුවෙන් අජිත් බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කරපේ ගැන. මම මේ ජනමාධ්‍ය අමාත්‍යවර වශයෙන් පත් වුණාට පස්සේ පළමුවෙන්ම සහභාගී වෙන වැඩසටහන රූපවාහිනී ආයතනයක. ඉතින් ඒක අපේම ආයතනයක් වෙච්ච එක ගැන මට සතුටු වෙන්න පුළුවන්. ඔබ අහපු ප්‍රශ්නයට අවතීර්ණ වුණොත් නජිත් මම දේශපාලනට ආවේ අහම්බෙන්. දේශපාලනය කරන්න මම කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම දේශපාලනට ආවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 කරපු ඉල්ලීමක් අනුව එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජයගත්තට පස්සේ එතුමා මගෙන් ඉල්ලා සිටියා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. එතුමා ඉදිරිපත් වෙනවා ආසනත් මට කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙන්න කියලා. ඔබතුමන් මනාප ඡන්ද 3,25,479ක් ලබා ගන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව. ඉතින් මම ගම්පහ දිස්ත්‍රික්කයට ගිහිල්ලා පළවෙනි වතාවට ආධුනික දේශපාලනඥයෙක් වශයෙන් මගේ දැනුම අනුව මැතිවරණ ව්‍යාපාරයක් සංවිධානය කරලා ඒක බොහොම නිර්මාණශීලී විදිහට කරපු නිසා මට පුළුවන් වුණා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළවෙනි වෙලා පාර්ලිමේන්තුවට එන්න. හැබැයි ඒ ඉල්ලීම නිසා ආවා මිස මට දේශපාලනයෙන් ලබා ගන්නට දෙයක් තිබුණේ නැහැ. මොකද මම ඒ වෙන විටත් පෞද්ගලික අංශයේ බොහෝ කාලයක් වැඩ කරලා අවශ්‍ය කරන ආදායම් සොයාගෙන ඒවා ආයෝජනය කරලා බොහොම සරල ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. මමත් මගේ බිරිඳත් මගේ දුවත් අපි බොහොම සරල ජීවිත ගත කරන මිනිස්සු නිසා අපිට මෙතනින් එහාට වෙනත් දේවල් අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිනිස්සු. ඉතින් ඒ නිසා දේශපාලනය තුළ මට අවශ්‍යලා තිබුණේ රටට වැඩක් කරන්න විතරයි. ඉතින් මෙවර ජනාධිපතිතුමා මාව කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් පත් කරාම ඊට කලින් මම රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් පත් කළා තිබුණා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ. මෙවර කැබිනට් සංශෝධනයේදී මාව අමාත්‍යවරයෙක් වශයෙන් පත් කරාම ඒක මම ඉල්ලලා ගත තනතුරක් නෙවෙයි. මම සූදානම්ව සිටියා එතුමාට සම්පූර්ණ සහාය දෙන්නට. දඩුත් සූදානම්. නමුත් මට මේ පත් කරපු වෙලාවේ මට හැඟීමක් ආවා විශේෂයෙන්ම පහවදා ඇතිවෙච්ච තත්ත්වය නිසා රඹුකන පොලිස් වෙඩි තැබීම ඒ වගේම ඊට කලින් දා සිද්ධ වෙච්ච මිල ඉහළ යාම තෙල්වල මේ තත්ත්ව නිසා මට හිතුණා මේ දේශපාලන අස්ථාවරත්වය දිගටම පවතී කියලා. ඉතින් මම හිතුවා මේ වෙලාවේ මේ දේශපාලන අස්ථාවරත්වයට හොඳම විසඳුම තමයි කියලා මේ පාර්ලිමේන්තුවේ තියෙන තවත් කණ්ඩායම් එකතු කරගෙන මේ කැබිනට් මණ්ඩලය තවදුරටත් පුළුල් කිරීම මම ජනාධිපතිතුමාට ගිහිල්ලා කිව්වා මම ඉල්ලාස් වෙන්න කැමතියි ඔබතුමාට මේක තවදුරටත් සංශෝධනය කරන්න අවශ්‍ය නම් කියලා. ඒ දේශපාලන ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඒ ජනාධිපතිතුමා ඒකට එකඟුනේ නැහැ. එතුමා කිව්වා එතුමාට ශක්තියක් වෙලා අපි මේක කරගෙන යමු ඉදිරියේදී අවශ්‍ය වෙනස්කම් කරමු කියලා. ඉතින් ඒ අනුව මම තවදුරටත්
එතුමා බාර දුන්න වාක්‍යෙ මිටු කරනවා. මම තාමත් විශ්වාස කරනවා අපි මේ පාර්ලිමේන්තුව තුර කැඩී බිඳී විසිරී ගිය තියෙන අනිත් පිරිසත් එකතු කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් හදාගෙන තමයි මේ ගමන යන්නට ඕනේ කියලා. හැබැයි ඔබතුමා ඔහොම කිව්වට ඔබතුමන්ලගේ දැන් මීට පෙර ගමන් සගයු වෙච්ච දැන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙච්ච කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ දවසේ මාධ්‍ය හමුවක් පවත්වන අවස්ථාවේදී ඔබතුමාවත් එතුමන්ලගේ ගොඩට දාගන්නවා. ඒ පිරිසට ගණනය කරන ඔබතුමාගේ නමත්. මම එතුමාගේ කතාව වෙන බෑ මම එතුමාගේ කතාව කියුවා. එතුමා එතන කියලා තිබුණේ එතුමාගේ ඒ අය සමග ස්වාධීන වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතරව එයා කියලා තිබ්බා ඩලස් අලපෙරම ඇමතිතුමා චරිත හිරත් මන්ත්‍රීතුමා සහ නාලක ගොඩහේවා මේ රජයට සහාය දෙන්නේ නැහැ කියලා එයා හිතනවා කියලා. සමහරට එයා උපකල්පනය කරන්නට ඇත්තේ අර මම ඉල්ලාස් වෙනට ගිය නිසා වන්නට ඇති. නමුත් එහෙම කියන්න බෑනේ. මොකද මම රජයේ ඇමතිවරයෙක් වශයෙන් මට රජයට සහාය දෙන්න කියන්න බෑ. මගේ තිබිච්ච මතය තමයි මේ රජය තවත් ශක්තිමත් කරන්න ඕන කියන එක. ඒ ශක්තිමත් කිරීම සඳහා තවත් කණ්ඩායමක් එකතු කරගන්න ඕන කියන එක තමයි මගේ දැන්ටමත් තියෙන මතය. හොඳයි එතුමා දැන් පහුගිය දවස්වල අපි දැක්ක පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වෙනවා වාද විවාද පවත්වනවා ජනතාවගේ පැත්තෙන් චෝදනාවක් තියෙනවා. තවමත් හරි විසඳුමක් නැහැ. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම රට ආර්ථික අර්බුදයක ඉන්නේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නත් එක්ක රටේ ජනතාවට තවත් ප්‍රශ්නයක් ඇති වෙලා පාර්ලිමේන්තුවේයි මේ විදිහට වාද විවාද කරගන්න එකමුතුවක් නැද්ද මේ දේශපාලන පක්ෂවල? දැන් ඔබතුමන්ලගේ පාර්ශවයෙන් ජනාධිපතිතුමා ආරාධනාවක් කළා සියලුම පක්ෂවල සමාජිකයන්ට එකතු වෙන්න කියලා. හැබැයි එකතු වෙන පාටක් තාම පේන්නේ නැහැ. ඇත්තට මේක අවාසනාවන්ත තත්ත්වයක්. මොකද අපිට මේ 2020 අගෝස්තු 5 වෙනිදා පැවති මැතිවරණයෙන් ඉතාමත්ම ශක්තිමත් රජයක් පිහිටුවන්නට අවශ්‍ය කරන බලය ජනතාව ලබා දුන්නා. 3/2 බලයක්. අත් වශයෙන්ම කියනවා අපේ කණ්ඩායමත් අපිට ඒක පසුව එකතු වෙච්ච කිවරත් එක්ක 3/2 බලයක් කියලා කියන තාමත්ම ශක්තිමත් ආණ්ඩුවක් අපි සතුව තිබුණා. ඒ ශක්තිමත් ආණ්ඩුවත් එක්ක අපිට රට තුළ තියෙන අභියෝග වලට මුහුණ දීලා අපි බලාපොරොත්තු වෙච්ච වැඩසටහන ඉදිරියට යන්න පුළුවන් කියන තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් පසුගිය වසර දිහා ආපහු හැරලා බලනකොට මම පුද්ගලිකව හිතනවා අපි අර සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හදන කාලේ අපි ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච දේ හරියාකාරව ඉටුවලා තිබුණ නැහැ කියලා. අපි නිවැරදිව ඒ පාරේ ගියේ නැහැ. උඟ අඩුපාඩු තිබුණා. ඉතින් ඒ අඩුපාඩුත් ඒ වගේම දේශපාලන කණ්ඩායම තුළ තිබුණු විවිධ මත ගැටුමුත් නිසා තමයි අපෙන් කොටසක් ගැලවිලා ගිහිල්ලා දැන් අද ස්වාධීන වෙලා තිබෙන්නේ. ඉතින් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒක අපි ඉදිරියේදීවත් නිවැරදි කරගන්නවා නම් සුදුසු කියන එක තමයි මගේ නම් මතය වන්නේ. මොකද ජනතාව අපිට අවුරුදු 5කට බලය දීලා තිබෙනවා. නමුත් අපිට යම්කිසි වැරදුනා නම් ඒක නිවැරදි කරගෙන මේ රට වර්තමානයේ පත් වෙලා තියෙන විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩ අරගෙන අර අපි බලාපොරොත්තු වෙච්ච තැනට ජනතාව ගෙනියන්න අපිට වක්කීමත් වෙනවා. හොඳයි. ඒ අතරදී අද දවසේ දැන් කැබිනට් මාධ්‍ය හමුව පැවැත්වුණා. ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වුණා. තීන්දුව తీරන බොහෝ ප්‍රමාණයක් අරගෙන තිබා සාධනීය තීන්දුව తీරන රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්. අද කැබිනට් తీරන දැනුම් දෙන රැස්වීමේදී මේ මාධ්‍ය හමුවේදී ඔබතුමන් සඳහන් කළා ජනතාවට ඇත්ත කියන්න ඕනේ. සත්‍ය පැහැදිලි කරන්න ඕනේ ජනතාවට. ඇයි එහෙම ඔබතුමන් සඳහන් කළේ? මීට පෙර සත්‍ය ජනතාවට සම්ප්‍රේෂණය වුනේ නැද්ද? අපි පසුගිය කාලේ සමහර වෙලාවට අපේ දේශපාලනඥයන් කියන දේවල් ජනතාව අතර විහිළුවටපත් වුණානේ. මම මේ කතා කරන්නේ වර්තමාන රජය ගැන පමණක් නෙවෙයි. අපි දන්නා ඉතිහාසයේ බොහෝ අවස්ථාවල බොහෝ දේශපාලනඥයන් විවිධ මට්ටමේ පාර්ලිමේන්තුවේ පමණක් නෙවෙයි එළියපව සමහර වෙලාවට කියන දේවල් වාද විවාද වලට අවිල්ලා කතා කරන දේවල් මේ වගේ සාකච්ඡාවල කියන දේවල් ගැන ජනතාව තුළ විශ්වාසය බෙදවෙන්නට පටන් ගන්න තිබුණා කාලයක් තිස්සේ. අද මේ වර්තමානයේ වන විට ජනතා විශ්වාසය සම්පූර්ණ වගේ බෙදවැටලා තිබෙනවා මේ දේශපාලන ක්‍රමවේදය ගැන. ඉතින් ඒ නිසා මම දැඩි ලෙස විශ්වාස කරනවා අසීරුවෙන් වුණත් අපි මේ தත්ත්වය වෙනස් කරන්න ඕනේ. අද මම හිතන්නේ අපිට අමාරුකම් තියෙනවා. උදාහරණයක් වශයෙන් අද තියෙන රටේ තියෙන ආර්ථික දුෂ්කරතාව ගැන ජනතාවට ඇත්ත කිව්වහම බුද්ධිමය ජනතාව ඒක තේරුම් ගන්න කැමති. හැමෝටම මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි ජනතාව කලබල වෙයි, ජනතාව අපිට එරෙහි වෙයි කියලා ජනතාවට සත්‍ය කියන්නේ නැතුව හිටියොත් ජනතාව දන්නේ නැහැ අපි කොතැනද යන්නේ, මොන වගේ උදුරකටද මුහුණ දෙන්නේ කියලා. ඒකට වැඩි අමාරුයි අපිට. මේ ප්‍රශ්නේ ගොඩේනට අමාරුයි ජනතාව ඇත්ත දැනගෙන හිටියේ නැති නිසා. මම හිතනවා සෑම දෙයකම සත්‍ය තමයි අවසානයේ ජය ගන්නෙ. ඉතින් අපි සත්‍ය නොපවසන්නේ. ඉතින් මම පමණක් නෙවෙයි ජනාධිපතිතුමාත් මට මේ තනතුර බාර දුන්න වෙලාවේ එතුමාත් මාත් වාඩිලා මේ ගැන සාකච්ඡා කරපු වෙලාවේ
විශේෂයෙන්ම කිව්වේ අපි ඇත්ත කියමු ජනතාවට. අපිට තියෙන අසිරුතාවන් කියමු ඒ වගේම අපි මේ අසිරුතාව වලින් එළියට නැටත් කියමු. අසිරුතාව විතර කිය අඬානින්න එක නෙවෙයි අදහස. මොකද අපි දන්නවා මෙතන එළියට එන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නේ පහුගිය කාලේ දිහා බලමු විශේෂයෙන්ම දැන් ඔබතුමාලගේ ආණ්ඩුව ජනතාවට හොද කරන්න ගිහිල්ලා නෙවෙයිද මේ විදිහට බැනුම් ඇහුවේ විශේෂයෙන්ම දැන් රුපියල ස්ථාවර කරන්න 203 විතර තියාගන්න තිබ්බ ඩොලර් සංචිත මුදා හැරියා. ඉන්න අනතුරු අපි දැක්කා රසායනික පොහොර ප්‍රශ්නය ආවා. කාබනික පොහොර ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ජනතාවට හොදක් කරන්න ඔබතුමාලගේ අදහස වෙලා තිබ්බේ. හැබැයි මේ දේවල් එච්චර ජනප්‍රිය වුණේ හැම දේවල් ජනතාව ප්‍රිය නොකරන තැනටපත් වුණා. මේ අර ජනතාවට දැන් ඔබතුමා කියනවා වගේ සත්‍ය පැහැදිලි කළ යුතුයි. පහුගිය තීන්දුව తీරන ගැන හිතලා හරි ඉදිරි තීන්දුව తీරන ඔබතුමාලා කළමනාකරණය කරනවා. ඊයේ දවසේ මොනවද ඇති වෙච්ච සාධනීය අදහස්? ඔබතුමා ඒ සඳහන් කරපු උදාහරණ දෙකේම මම ඉන්නේ අනිත් පැත්තේ. උදාහරණයක් වශයෙන් රසායනික පොහොර භාවිතය කෙටි කාලයක් තුළ තහනම් කරන්නට ගත්ත තීන්දුවට මම එදත් එකඟ නැහැ අදත් එකඟ නැහැ. මේ වන විට මේ තීන්දුව නිවැරදි වෙලා තියෙන ගැන මම සතුටු වෙනවා. මොකද අපි සහභාගී වුණා නේද මේ අපේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කිරීමේ වැඩසටහනට. එතනදී අපි කිව්වේ මේ කාබනික පොහොර භාවිතයට අපි යන්නේ අවුරුදු 10ක කාලයක් පුරා කියලා. මේක ක්‍රමක්‍රමයෙන් එතන යන්න ඕන කියන කාරණේ තමයි අපි යෝජනා කරේ. ඉතින් මොනෑම හේතුවක් නිසා හෝ මේක කෙටි කාලීනව කරන්න ගිය උත්සාහය මම හිතන්නේ අසාර්ථක වෙනවා කියන මතේ මම එදත් හිටියා. මම ඍජුව මේකට සම්බන්ධ වෙලා හිටියේ නෑ. මගේ අමාත්‍යාංශයට ඍජුව සම්බන්ධ නැති වුණා. මම ලැබිච්ච අවස්ථාවල ඒක කියලා තියෙනවා. ඉතින් අද ඒක නිවැරදි වෙලා තියෙනවා. ඒකේ හොඳ දේවල් තියෙනවා. සාධනීය දේවල් බොහෝමයක් තියෙනවා. නමුත් ඒක එහෙම කඩිනමින් කරන්න බෑ. ඒක අද ඔප්පිලා තියෙනවා. ඊළඟ රුපියල පාවිච්චි කිරීමේ කාරණේ වුණත් රුපියල පා කරන්න ඕන කියන දන මම හිටියා. ආර්ථික විද්‍යාව පිළිබඳව ඔබ හසල දැනුමක් මොකද මම හිතන්නේ රුපියල පා කරනවටත් වඩා අර අල්ලගෙන හිටපු තැන නිදහස් කිරීම අවශ්‍යතාව තිබුණා. ඒක පියවර කීපයකින් කරන්න තිබුණා. දැන් උදාහරණයක් වශයෙන් 1990 ගණන් වල ඉන්දියාවේ මේ හා සමාන ආර්ථික අර්බුදයක් ආපු වෙලාවේ ගොඩක් සමානයි මිට. ඒ වගේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩවැටලා මාස දෙකකට පමණ විදේශ සංචිත තියෙන අර්බුදයක් ආපු වෙලාවේ තමයි ඉන්දියාවේ නරසිංහ රාහු කියන අගමැතිවරයා අලුතෙන් පත්වෙච්ච රජීව් ගාන්ධි මේ ජනාධිපති අපේක්ෂා මැරිලා ඒ වෙලාවේ නරසිංහ රාව් අගමැතිතුමා පත් වුණාම විශාල ආර්ථික අර්බුදයකට ගිහිලා තිබිච්ච ඉන්දියාවේ ආර්ථිකය ගොඩ ගන්නට එළියේ හිටපු මන්මෝහන් සිං කියන ආර්ථික විශේෂඥයව ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගෙනල්ලා මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කරනවා. ඔහුත් ගන්නා තීන්දුව අතර එක තීන්දුවක් තමයි මේ වෙලාවේ ඉන්දියානු රුපියල පා කරන එක. හැබැයි ඒක කරන්නේ එකවරකට නෙවෙයි. ඒක කරන්නේ පියවර දෙකකින් ඒ අවස්ථාවේ. ඉතින් ඒ වගේ අපිත් මං හිතනවා මේක එකපාරටම අතාරින්න නැතුව සරුංගලේ නූල කඩනවා වගේ කරන්නේ නැතුව හිමින් ඒක නිදහස් කරන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඔය සියල්ල අතරේ එමතුමා දැන් IMF සාකච්ඡාව පැවැත්වුණා. මූලික වටේ සාකච්ඡාව දැන් නැවතත් සාකච්ඡා කරන්න නියමිතලා තියෙනවා. සාධනීය ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කළ මුදල් අමාත්‍යතුමා විදිහට අලි සබ්රි අමාත්‍යතුමන් දැන් ඔබතුමාගේ දැනීමේ හැටියට සහ දැන් කැබිනට් මණ්ඩලය තුල ඊයේ සාකච්ඡා වුණු කරුණුත් එක්ක දැන් IMF මුදල් විතරක් අපිට ප්‍රමාණවත්ද නැත්නම් වෙනත් රටවලින් ණය ලබා ගන්න සැලසුමක් තියනවද? මොකද්ද ඉදිරි වැඩපිළිවෙල? නජිත් මේ වෙලාවේ ලංකාවට මේ අවුරුද්ද විතරක් ගත්තොත් මේ අවුරුද්දේ විතරක් අපිට මේ ගෙවුම් ශේෂ හිඟිය බිලියන 7ක පමණ ප්‍රමාණයක් තිබෙනවා. ඒක විශාල ප්‍රමාණයක්. හරි. මොකද හේතුව තමයි අපිට අපේක්ෂා කරපු ආදායම් නොලැබීම එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය, ඒ වගේම විදේශ ප්‍රේෂණ, විදේශ ආයෝජන වගේ ලංකාවට ඩොලර් එන නැත්නම් විදේශ විනිමය එන දේවල් ගොඩක් අඩාල වුණා. ඒ වගේම අපේ මේ වියදම් වැඩි වුණා. අපේ ණය ගෙවීම් බිලියන 7ක් පමණ මේ අවුරුද්දේ අපිට ගෙවන්නට තිබෙනවා. ඉතින් මෙන්න මේ අපි කතා කරන්නේ මෙන්න මේ වසරේ තියෙන මේ අර්බුදය ගැන තමයි කතා කරන්නේ තාම හැමෝම. එතකොට මේ අලි සබ්රි අමතතුමා IMF වලට ගිහිල්ලා කතා කරනකොටත් එතුමාත් හුඟක් කරුණු පැහැදිලි කරේ ඇවිල්ලා මේ දැනට තියෙන ප්‍රශ්නේ ගැන. ඉතින් මේ වසරේ තියෙන ප්‍රශ්නේ විසඳා ගන්නටත් අපිට IMF ගැන මුදල් මදි. මොකද IMF මුදල් එකපාරට දෙන්නේ නැහැ. ඒක දෙන්නේ පියවර කීපයකින් යම්කිසි කාලයක් ගත වෙන එකට. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට IMF එකට අමතරව තවත් යම් ක්‍රමයකට මුදල් හොයාගන්නට වෙනවා. ණය ලබා ගන්න වෙනවා. විපක්ෂය කරන ප්‍රධාන චෝදනාවක් තමයි දැන් මැයි මාසෙන් පස්සේ රටේ තෙල් නැති වේවි, ආහාරගේ ආනයනය කරන මුදල් නැති වේවි. දැනට සැලසුම් සකස් කරලා තියනවාද? එහෙම බැරි වෙනවා නම් මොනවා හරි පුළුවන් කරගන්න ක්‍රමවේද? ඒකනේ අපි මේ කරන්නේ. අපි වගකීම් රජයක් වශයෙන් අපි වර්තමාන කැබිනට් මණ්ඩලය
උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නේ දැකලා ප්‍රශ්නෙට විසඳුම හොයන්නට. අපිට ප්‍රශ්නය කියන්න හරි ලේසි. ඒකේ එළියේ නම් ප්‍රශ්නේ කියන්න ඉතාමත්ම පහසු විපක්ෂයට. විපක්ෂය අද මේ තියෙන ප්‍රශ්නෙට විශාල දායකත්වයක් දක්වපු විපක්ෂයනේද විපක්ෂය ඉන්න හොඳ ආර්ථික විශේෂඥයෝ කියලා මේ රටේ මේ වෙලාවේ හොඳ ජනමතයක් හදාගෙන ඉන්න මම නමින් නොකියන අය තමයි කළමනාකරණය කරේ 2015 2019 කාලේ මේ රටේ ආර්ථිකය. අද මේ ඩොලර් අර්බුදයට තියෙන මූලිකම ප්‍රශ්නය ස්වෛරී බැඳුම් කර එන කෙටි කාලීන ණය ගෙවීම නම් අපි අද ගෙවන හැම කෙටි කාලීන ණයක්ම ඔබට කියනවා යහපාලන ආණ්ඩුව ගත ණය. පහුගිය අවුරුදු 5 ගත ණය. ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක් ඒ අය ණයට ගත්තා. ඔබතුමන් වගකීමෙන් සඳහන් කරා. වගකීමෙන් කියනවා. මොකද ඊට කලින් මහින්ද රාජපක්ෂ රජය 2005 2014 කාලේ ස්වෛරී බැඳුම් කර නිකුත් කළ තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 5ක්. මේ අය බිලියන 12.5ක් නිකුත් කළා දෙනවා. අර පහ දැන් ගෙවලා ඉවරයි. දැන් මේ ගෙවන්නේ පහුගිය ආණ්ඩුව ගත්ත නැහැ. මේ අපිට ඇවිල්ලා මේ දැන් රට විනාශ වෙන්න යනවා මුදල් නැති වෙනවා කියලා කියන අය තමයි අපි වෙතෙන් දැම්මේ. මේ ආණ්ඩුව කරපු වරද තමයි පසුගිය අවුරුදු දෙකේ මේ ආර්ථිකය කළමනාකරණය කරපු අපේම කණ්ඩායමේ අය ඒ බොහෝ දෙනෙක් අද නැහැ. සියලු දෙනා වගේ අද නැහැ. අත්ම කියන ප්‍රධානියෝ ඒ අය මේ ප්‍රශ්නය හරියට දැකලා නිසි වෙලාවට අවශ්‍ය කරන පියවර ගත්තේ නැහැ. ඒ කියන්නේ අරගොල්ලෝ වල ගාවට ඇවිල්ලා ඒ වලට තල්ලු කරන්න යනකොට මේ අය නිකන් බලන් හිටියා. එන්සේගොල්ලෝ වලට වැටුණා. නෝ වල ගාවට ගෙනාවේ අරගොල්ලෝ. ඉතින් ඒ නිසා දැන් අපි කරන්නේ වග්කියුතු කැබිනට් මණ්ඩලයක් විදිහට දැන් අපි මේකට විසඳුම හොයනවා. ඉතින් විසඳුම් හොයනකොට සමහර විට ඒ විසඳුම් තාමත්ම සාර්ථකව කෙටි කාලෙක හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. යම්කිසි දීර්ඝ කාලයක කියන්න පුළුවන්. නමුත් අපි ජනතාව වෙනුවෙන් බොහොම මහන්සිලා විසඳුම් සොයමින් සිටිනවා. මුදල් ඇමතුමා අලුතෙන් පත් කරපු ආර්ථික කළමනාකරණ කණ්ඩායම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ අයට අපේ දැනුමත් සමග අපේ සහායත් ලැබෙනවා. ඉතින් අපි ජනතාවට කියනවා එන ඉස්සරහට එන්න තියෙන කාලය අමාරුයි. හැබැයි අපිට මේකෙන් ගොඩ යන්නට පුළුවන්. හොඳයි එතුමා දැන් අර IMF ණය මුදල් ලබා ගැනීමට යමදී උන් සඳහන් කරන ප්‍රධාන කොන්දේසියක් නැත්නම් කාරණාවක් තමයි මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕන කියන කාරණාව. උතුමත් අද දවසේ අපි දැක්ක මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව සඳහන් කරනවා. අනිකුත් දේශපාලන නායකිනුත් මේ පිළිබඳව අදහස් පළ කරනවා. හැබැයි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න දැන් අන්තර්වාර රජයක් පිහිටවන්න සූදානමක් තියෙනවා. අපි දැක්ක අද දවසේදීත් විවිධ තැන්වල සිද්ධ වුණු කතාබහ ඇතුළේ අගමැතිතුමාට ඉල්ලාස් වෙන්න බල කරනවා පිරිසක්. ඒ අතරදී අගමැතිතුමාට විශ්වාසය පළ කරනවා තවත් පිරිසක්. දැන් මේ සියල්ල හමුවේ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය වෙයිද? ඇත්ත වශයෙන්ම කියනවා නම් දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තිබෙනවානේ. එකක් තමයි එළියේ තියෙන ප්‍රශ්නේ. දැන් මේ ජනතාව මුළු රට පුරාම එළියට බැහැලා රජයේ ගෙදර යන්න, ජනාධිපතිතුමා ගෙදර යන්න, අගමැතිතුමා ගෙදර යන්න කියලා කරන ඉල්ලීම. මේ කොපමණ ප්‍රමාණයක්ද කොපමණ ප්‍රතිශතයක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට පේනවා මාධ්‍යවල හැමතැනම මුළු රට පුරාම මේ විරෝධයක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුලේ අපේ කණ්ඩායම කැඩිලා CC-කට විසිරී යමින් තිබෙනවා. දැන් අපිට ගිය සුමාන වෙනකොට අපිට පැහැදිලිවම 117 දෙනෙක් පමණ අපේ රාජ්‍ය සමග සිටියා. දැන් මේ ඔබතුමා කිව්වා ගම්මන්පිල මන්ත්‍රීතුමා වගේ අය කියනවා ඒක නැහැ කියලා. සමහර මම දැක්ක කිරියල් විපක්ෂයේ හිටපු ඇමතිතුමා කියනවා දැන් අනිවාර්යයෙන්ම ආණ්ඩු පරදන්තරම් ප්‍රමාණයක් ඒකට තිබෙනවා කියලා. මම දන්නේ ඇත්ත කතාව. මේ තාමත් අපි දන්නේ සත්‍ය තොරතුරු කොහොමද කියලා. නමුත් යම්කිසි අස්ථාවරයක් ඇතිලා තියෙනවා. මම කියන්නේ නජිත් අපි හිතමු අපේ කැඩිලා ගිය පිරිස ආපහු ගන්න පුළුවන් නම් අපිට. එතනම අපිට තියෙනවානේ ස්ථාවර ආණ්ඩුව. අපිට 145ක් 150කට කිට්ටු ප්‍රමාණයක් හිටපු ආණ්ඩුවක් අපි සතුව තිබුණා. ඒකෙන් මම කියන්නේ අපි මේ විසිරලා ගිහිල්ලා තියෙන පිරිස එකතු කරගන්න ඕනේ. ඊට අමතරව අපිට විපක්ෂයන්ුත් අපිත් සමග එකතු වෙලා මේ ඇත්තටම මේ තලතුරු සඳහා නෙවෙයි මේ රට හදන්න ආදරයෙන් එකතු වෙන පිරිසක් ඉන්නෝනේ. ඊයත් එකතු කරගෙන ශක්තිමත් රජයක් පිහිටවන්න පුළුවන්. ඒ රජය පිහිටවනකොට ඒහි සංයුතිය කුමක්ද අගමැතිවරයා කවුද ඒවා කරුණු කතා කරලා තීන්දුව කරන්න පුළුවන්. ඒකේ මේ වෙලාවේ මම නම් කිසිම මතයක් පත් කරන්නේ නැහැ කවුද හොඳ කවුද නරක කියලා. මම කියන එකම දේ තමයි අපි ශක්තිමත් ආණ්ඩුවක් හදාගමු. පාර්ලිමේන්තුව ඇතුළේ ඉස්සෙල්ලා ස්ථාවරත්වය ලබා ගමු. ඊට පස්සේ අපිට එකතු වෙලා මේ කරන දේවල් ගැන ඇත්ත කියලා ජනතාවට මහන්සි වෙලා වැඩ කරලා එළියේ තියෙන දේශපාලන අර්බුදය ක්‍රමක්‍රමයෙන් निराකරණය කරගන්න පුළුවන්. අර ඔබතුමන් කියපු දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්නකොට දැන් පක්ෂයේ ඇතුළේම සමහරලාට අපි දකිනවා ඇමතුමා මේ දැන් විවිධ යෝජනා එනවා. මේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහත්මයාත් සඳහන් කළා තිබා අගමැතිතුමා සහ රජයට ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. ඊට අමතරව තවත් මන්ත්‍රීවරු 10 දෙනෙක් මේ මතයක ඉන්නවා කියලා තියෙනවා. දැන් මේ දේවල් එක්ක දැන් කොහොමද
වැඩ කටයුතු කරගන්න පුළුවන්ද? අලුත් රජයක් පිහිටවන්න වෙයිද මේ යන තත්ත්වය අනුව? ඒක අපිට කියන්න බෑ. දේශපාලනය කියලා කියන්නේ හරියම අවිනිශ්චිත දෙයක්. මොකද අද තියෙන තත්ත්වය නෙවෙයි හෙට තියෙන තත්ත්වය නෙවෙයි අනිද. මොකද දේශපාලනඥයෝ හුඟ දෙනෙක් වැඩ කරන්නේත් මම හිතනවා ඔබ සඳහන් කරා පුද්ගලික අවශ්‍යතාව පදනම් කරගෙන අත් වශයෙන්ම කියනවා නම් මේ රට ගැන හිතලා ජාතිය ගැන හිතලාම නෙවෙයි සෑම දේශපාලනඥයෙක්ම වැඩ කරන්නේ. එහෙම වැඩ කරන දේශපාලනඥයෝ ගොඩක් ඉන්නවා. එහෙම නොකරන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සමහර අයගේ මතය එහාට මෙහාට දෝලණය වෙනවා. ඒ දෝලණය වීමත් සමග පාර්ලිමේන්තුව තුළ තියෙන තත්ත්වයක් වෙනස් වෙනවා. දැන් එක වෙලාවක අපි දැක්ක විපක්ෂයේ කියනවා අන්තර්වාද ආණ්ඩුව පිටවන්න ඕනේ කියලා. ඉතින් අපි ඔක්කොම එකට යම් කිසි ආකාරයක එකඟ වෙගෙන එනකොට අද මම දකිනවා විපක්ෂ නායකතුමාත් ඒ වගේම ඊළඟ තියෙන අනිත් පක්ෂයේ නායකතුමාත් කියනවා එහෙම කරන්න බෑ කියලා. එතකොට මේ මතේ වෙනස් වෙන්නේ දේශපාලනික හේතුන් නිසා වෙන්න පුළුවන් පුද්ගලිකව ඔවුන්ට බලපාන. ඉතින් ඒ වගේ දේශපාලන ස්ථාවරත්වය දිගින් දිගටම වෙනස් වෙන්න පුළුවන්. මට ඔබට උත්තරයක් කියන්න බෑ මේ ආණ්ඩුව තියෙයිද නැද්ද කියන එක. මේ වෙලාවේ මේ ආණ්ඩුව තියෙනවා. මේ වෙලාවේ මේ ආණ්ඩුවට බහුතරය තිබෙනවා. අර ඔබතුමාගේ වචන වලින් මාධ්‍ය හමුවේදී අපි දැක්ක මේ විශේෂයෙන්ම සඳහන් කරන කෙටි කාලයක් වෙන්නත් පුළුවන්, දිගු කාලයක් වෙන්නත් පුළුවන්. අපි දුටුවා මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන දැන් ඇමතුමා ඇමති දුරේ දරන්නේ කොයි වගේ කාල සීමාවකටද කියන කාරණාවත් එක්ක කෙසේ වෙතත් ඔබතුමන් දැන් වත්මන් රජයේ ජනමාධ්‍ය අමාත්‍යතුමන් ජනමාධ්‍ය හැසිරවීම පිළිබඳව වගකීමක් තියෙනවා ඔබතුමන්ටත්. අපි දැක්ක පහුගිය කාලේ විශේෂයෙන්ම දැන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට විශාල පිරිසක් ඇවිල්ලා සාමකාමී උද්ඝෝෂණයක් පසුව දැවැන්ත විරෝධතාවක් බවට පත් වෙනවා, ප්‍රචණ්ඩකාරී වෙනවා. මේ සියලු සිද්ධීත් එක්ක ජනමාධ්‍ය වාර්තාකරණය පිළිබඳව වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට දකින්නේ කොයි විදිහටද? ජනමාධ්‍ය වාර්තාකරණය ගැන නිගමනයකට එන්න එහෙමත් නැත්නම් මේ ගැන ඉංග්‍රීසියෙන් ජජ්මන්ට් එකට එන්න මම සූදානම් නැහැ. මොකද ජනමාධ්‍ය කියන දෙයට නිදහස තියෙනවා. මාධ්‍ය හැමතිස්සෙම මේ ජනතාව සමග ඉන්නේ. ඉතින් ජනතාව අතර යම්කිසි රාජ්‍ය විරෝධයක් ගොඩනැගීගෙන එනවා නම් බොහෝ දුරට ජනමාධ්‍ය විශේෂයෙන්ම පුද්ගලික ජනමාධ්‍ය ජනතා විරෝධයත් සමග යනවා. ඉතින් ඒ නිසා අපිට ඔවුන්ට දොස් කියලා වැඩක් නැහැ. අපි ඉස්සෙල්ලාම ප්‍රශ්නේ විසඳ ගන්නට ඕනේ. මම මේ ඔබ පටන් ගන්නකොට මම වරලත් අලෙවිකරුවෙක් ඉංග්‍රීසි කියනවා නම් චාර්ටර්ඩ් මාකටර් කෙනෙක්. අපි මේ අලෙවිකරණේ ඉගෙන ගන්නකොට වෘත්තියක් වශයෙන් අපි ඉගෙන ගන්න දෙයක් තමයි sannivedanaya කරන්න බෑ නරක භාණ්ඩයක්. sannivedanaya කොච්චර හොඳ වුණත් භාණ්ඩේ නරක නම් ඒ sannivedanaya සාර්ථක වෙන්නේ නැහැ. භාණ්ඩේ හොඳ නම් හොඳ sannivedanaya කරා ඒ භාණ්ඩේ අනික් දේවල් වලට වඩා හොඳට අලෙවි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලාම අපේ තියෙන අඩුපාඩු හදා ගන්න ඕනේ. අපේ රජයේ අඩුපාඩු තිබුණානේ අපි දැන් කතා කරානේ. ඉතින් අඩුපාඩු තිබුණා, වැරදි තිබුණා. හැබැයි අපි අඩුපාඩු හදා ගන්නවා නම් අපිට මේ ජනමතේ ක්‍රමක්‍රමයෙන් වෙනස් කරන්න පුළුවන්. මම හිතනවා ඒත් එක්කම ජනමාධ්‍යත් හරි පැත්තට එවි කියලා. දැන් බලන්න 2009ට කලින් යුද්ධ කාලේ අපි යුද්ධය සාර්ථකව කරගෙන යනකොට ජනතාව ඒ ගැන සතුටින් බලනකොට සියලුම ජනමාධ්‍ය අපිට එකතු වුණානේ. අපිට විරුද්ධවාදී හිතීම නැති තරම් කීප දෙනෙක් කරන විට. ඉතින් ඒ වගේ මේ ජනමාධ්‍ය කළමනාකරණය කියලා මේක කළමනාකරණය කරන්න බෑ. ජනමාධ්‍ය නිදහස් දෙනවත් එක්කම අපි හරි පාරේ යන්නට ඕනේ. අපි අපේ ප්‍රොඩක්ට් එක හරියට හදා ගන්නට ඕනේ. ඒතර ජනමාධ්‍ය අපිත් එක්ක අපිට සහාය දක්වන්න පටන් ගන්න මීට වඩා. ඉතිහාසය පුරාම අපි සමහර කාලවලදී දැක්කා ජනමාධ්‍ය අමාත්‍යතුමා ජනමාධ්‍යයට බලපෑම් කරන ජනමාධ්‍ය ඇමතිවරුන්. දැන් ඔබතුමන්ගේ කාර්යභාරයත් එක්ක ඔබතුමන් පහුගිය කාලේ පුරාවටම කටයුතු කරපු විදිහ දැක්කම අපි විශ්වාස කරන්නේ වෙනි බලපෑම් ඉදිරියට තී හෝ ඇති වෙන්නට ඉඩ කඩ තියෙනවා කියන කාරණාව. ඒ කෙසේ වෙතත් ජනතාව දැන් සුබවාදීව හිතන්නේ සහ ජනතාවගේ අපි කියන්නේ හිත තුළ කාලයක් තිස්සේ කැකෑරුණු බොහෝ දේවල් තියෙන අවුරුදු 74ක් මේ රට සංවර්ධනය නොවුණු එක ගැන ජනතාව ටිකක් මැසිවිල්ලක් නගනවා, චෝදනා කරනවා. මේ දේත් එක්ක දැන් ඔබතුමන් විශ්වාස කරනවද රට හදන තැනට ජනමාධ්‍ය බලපෑමක් කරන්න පුළුවන් කියලා? ජනමාධ්‍යට පුළුවන්ද රටක් හදන්න, රටේ ආර්ථිකය වැඩි දියුණු කරන්න, ඒ ජනතාවගේ අර මානසිකත්වේ නැත්නම් අපි කියන ඔලු ගෙඩි ටික හදන්න? අනිවාර්යයෙන්ම පුළුවන්. මම මුලින්ම කිව්වාගේ මම බලපෑමක් කරන්න කැමති නැහැ. නමුත් ඔබේ ප්‍රශ්නය අහපු නිසා මම හිතනවා ජනමාධ්‍ය වලින් කරන්නට ඕනේ පුළුවන්කමක් තිබෙනවා නම් මේ ප්‍රශ්නේ පෙන්වන එක විතරක් නෙවෙයි. ප්‍රශ්නෙට හේතුවක් පෙන්වන්නට ඕනේ. නැත්නම් අපි ප්‍රශ්නේ විතරක් පෙන්වනකොට ඉන් වෙන්නේ ජනතාව අතර විශාල අප්‍රසාදයක් ඇවිල්ලා ඒවා කලකෝලහල බවට පත්වීමේ මිස විසඳුමක්
සොයාගන්න කවුරුත් උත්සුක වන්නේ නැහැ. නමුත් අපි ප්‍රශ්නෙට හේතුව ජනමාධ්‍ය වලින් ගිහිල්ලා ඒක විමර්ශනය කරලා ඒ ගැන කතා කරන මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා මම ජනතාවගේ අවධානය එතෙන්ට යොමු වෙනවා. ඒකට මේ ප්‍රශ්නෙට හේතු වෙන අයටත් ඒක නිවැරදි කරන්න මම උදාහරණයක් කියන්න. අපි මේ දූෂණය ගැන විතරක් කතා කරනකොට අපි ඇත්තට මේ දූෂණය කරන තැනට යන්නට ඕනේ. කොතනද ඒක සිද්ධ වෙන්නේ? මේ රටේ දැන් සමහරකට මතයක් තිබෙනවා දේශපාලනඥයෝ දූෂිතයි කියලා. ඉතින් ඒකේ ඇත්තකුත් තියෙනවනේ මේ ඉතිහාසය පුරා අපි දන්නවා මේ කියන්නේ නම් 225 විපාක කියන තැනට ඇවිල්ලා තියෙනවා. නේ මම කියන්නේ ඒකනේ අපි දන්නවා මේ දූෂණය කියන දේ දේශපාලනය තුළ දිගටම ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හැබැයි අපි 225ම එපා. හරි මේ සියලු දෙනාම දූෂිතෝ කියන එකේ මොකද වෙන්නේ? සැබෑ දූෂිතෝ හැංගෙනවා. ඒ අය එළියට එන්නේ නැහැ. මොකද අපි හැමෝටම ගහනවා. අන්තිමට මේ සියලු දූෂණ කරන 14ක් පිරිස එළියට හොයාගන්න බෑ. මොකද හැමෝටම ගහනවා හැමෝටම දූෂිතය කියලා කියනවා. මම හිතන්නේ අපි කරන්නට ඕනේ අන්න ඒ අය කවුද කියලා හරියට විමර්ශනය කරලා කරුණු සාධකතු ඔප්පු කරන්නට. මම කියනවා රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් අපි රජය ආයතනත් ඒක කරන්න. අපේ ආණ්ඩුව තුල හරි කවුරු හරි වැරදි කරන ඉන්නවනම් දූෂිත දේශපාලනඥයෝ ඉන්නවනම් දූෂිත නිලධාරීවෝ ඉන්නවනම් දූෂිත රාජ්‍ය සේවකයෝ ඉන්නවනම් ඒ අයව හෙළිදරව් කරන්න. මම හිතන්නේ අපි ඒවා හංගන්නට අවශ්‍යයි කියලා. හැබැයි එහෙම නැතුව අපිට යම්කිසි කණ්ඩායමක් හදන්න මේ කණ්ඩායම දූෂිතයි. දේශපාලනඥයෝ දූෂිතයි. එතන රජයේ ඉහළ නිලධාරීවෝ දූෂිතයි. ව්‍යාපාරිකයෝ දූෂිතයි වගේ කීමෙන් අපිට විසඳුමක් ලැබෙන්නේ නැහැ මේකට. හොඳ. එමතුම දැන් ඔබතුමාට රාජ්‍ය පරිපාලනයේ පැත්තෙන් අපි දැක රජයේ ආයතන කිහිපයක ඉහළ පෙළේ තනතුරු දරනවා සහ දැන් ඔබතුමන් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ වර්තමානයේ අමාත්‍යවරයෙක්. දැන් රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඇමතිතුමා එකපාරක යනවා, ලේකම්තුමා තව පාරක යනවා. මේ දෙදෙනාගේ පැහැීමක් නැහැ. ආයතනයේ ප්‍රගතිය නැත්නම් ආයතනයේ සංවර්ධනයේ එකතැන නවතිනවා. දැන් ඔබතුමන්ට මොනවද තියෙන අත්දැකීම් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැරද්ද කාගේද දේශපාලනඥයාගේද රාජ්‍ය නිලධාරියාගේද? අපි දකිනවා අනන්තවත් වැරදි කියන සමහර වෙලාවට චෝදනා එල්ල කරන දේශපාලනඥයෝ රාජ්‍ය නිලධාරීන්ට. හැබැයි රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයාට චෝදනා එල්ල කරනවා අර බලතණ්හාවට නැත්නම් ආර්ථිකමය වාසිතකා දූෂණ හින්දා මෙහෙම කටයුතු කරනවා කියලා. මොකද්ද ඔබතුමාගේ මේ පිළිබඳ කියවීම? අපිට ඒකට මේ හැමතැනටම ගැළපෙන උත්තර දෙන්න බෑනේ. ඒක සිද්ධ වෙන්නේ පුද්ගලයන් මත. සමහර වෙලාවට ඔබතුමා කතා කරේ අමාත්‍යවරයා සහ ලේකම්වරයා අතර අපිට ඉන්න පුළුවන් ඉතාමත්ම හොඳ දක්ෂ කැපවීමෙන් කටයුතු කරන ලේකම්වරයෙක් සහ වෙන පාරක යන්න උත්සාහ කරන අමාත්‍යවරයෙක්. ඉතින් ඒ දෙන අතර පැහැීමක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි කරන්න ඕනේ අමාත්‍යවරයා වෙනස් කරන එක. අනිත් පැත්තට අපිට තියෙන්න පුළුවන් හොඳට මහන්සි වෙලා කැපවීම වැඩ කරන උත්සාහ කරන අමාත්‍යවරයෙක් සහ ඔහුට ගැළපෙන්නේ නැති අකාර්යක්ෂම දුර්වල ලේකම්වරයෙක්. ඒතර ලේකම්වරයා ඉවත් කරගන්නට ඕනේ. ඉතින් ඒක අවස්ථානුකූලව සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මම හිතන්නේ අමාත්‍යාංශ සාර්ථකව දුවන්නට නම් ඔබ ඔය කියපු තනතුරු දෙක ඉතාමත්ම වැදගත්. මොකද ලේකම්වරයා තමයි ඒ ආයතනයේ තියෙන ඒ අමාත්‍යාංශ තුළ තියෙන ප්‍රධානතම වග කියන නිලධාරියා. ඒ විශේෂයෙන්ම මුල්‍ය කටයුතු සම්බන්ධව වග කියන්නේ ලේකම්වරයා. ඉතින් ඒක ඉතාමත් වැදගත් තනතුරක්. ඒ නිසා ඔහුත් හොයත් අමාත්‍යවරයාත් තාමත්ම හොඳ අවබෝධයකින් එකට වැඩ කරොත් තමයි අමාත්‍යාංශ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි ඔබතුමා දැන් මේ ගත වෙන අප්‍රේල් මාසෙන් ඔබතුමාගෙන් මේ ගැන විශේෂයෙන්ම අහන්න හිතුණා. අප්‍රේල් මාසෙ කිව්වහම අපේ රටේ දැන් වසර 3ක විතර ඉඳන් අප්‍රේල් මාසයේ අඳුරු මාසයක් එක් අතකින් බක් මාසය කියලා කිව්වට අවුරුද්ද උදා වුණාට තවත් පිරිසකට අවුරුද්ද උදා වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය 2019 වසරේ අපිට අමතක කරන්න බෑ අප්‍රේල් මාසයේ 21 වෙනිදා. දැන් මේ කාල සීමාවේදී අපි දකින පාස්කු ප්‍රහාරය පිළිබඳ වැඩියෙන් කතා වෙනවා. කාදිනල් හිමිපාණන් අපි දැක්කා වතිකානයට ගිහිල්ලා ශාන්තපීතර බැසිලිකාවේ දේව මෙහෙයන් පවත්වන ඊයේ දවසේදී මේ පිළිබඳව වාර්තා කළා. දැන් මේ සියලු සිද්ධීන් එක්ක චෝදනාවක් තියෙනවා තවමත් ඔබතුමන්ලගේ රජයට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණීයට උනේ නැහැ කියලා වැරදිකරුවන් තාම අල්ලගෙන නැහැ කියලා. ඔය අතරෙදි තමයි අපි අද දවසේ දකින්නේ ප්‍රවෘත්ති වාර්තා තුළ සාරා ජැස්මින්ගේ සිරුරු කොටස් තියෙනවද කියලා බලන්න සයින්ද මරුදු ප්‍රදේශයේ අම්පාර ප්‍රදේශයේ මේ මියගිය 17 දෙනාගේ දේහයන් ගොඩ ගන්න කටයුතු කරනවා කියලා. තවත් මතයක් තියෙන සාරා ජැස්මින් ඉන්දියාවට පැනලා ගියා කියලා. මේ දේවලුත් එක්ක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ සැකකරුවන් අත්අඩංගුවට ගන්න නැත්නම් මේ පරීක්ෂණ වලට බලපෑම් කරන්න රජයට හැකියාවක් නැද්ද? ඉක්මනින්ම මේ ගැටලුව විසඳන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මගේ මතය කිව්වොත් අත් වශයෙන්ම මම දන්නා දේත් මම දැකපු දේත් අනුව
මම හිතන්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වර්තමාන රජයට ඇඟිල්ල දික් කිරීමේදී විශාල අසාධාරණයක් වර්තමාන රජයට වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මේ පාස්කු ප්‍රහාරය දැන් බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබෙනවා. මේ වින්දිත්වය ගැන කතා කරන විට අමතක වෙලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ වර්තමාන රජයේ කාලේ නොවේ කියන එක. මේක සිද්ධ වෙන්නේ පසුගිය රජයේ කාලේ. ඒතර වර්තමානයේ වුන් සමහරට ඇඟිල්ල දික් කරන නිලධාරීනුත් සියලු දෙනාම වැඩ කළේ පසුගිය රජයේ යටතේ. ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් මේ පාස්කු ප්‍රහාරයට වර්තමාන රජයේ වගේ කියන්න ඕනේ කියලා මම හිතන්නේ ඒක අපි සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න ඕන කාරණා. 100%ම ප්‍රතික්ෂේප කරන්න ඕන කාරණා. නමුත් අපිට ඒ කියන්න පුළුවන් එකාතකට වර්තමාන රජය මේ පරීක්ෂණ කටයුතු හරියට කඩිනමින් කරේ නැද්ද? එහෙම නැත්නම් මේක හරියාකාරව කරන්නේ නැද්ද කියන චෝදනාව කවුරුයි කරනවනේ ඒක අපිට බලන්න පුළුවන්. එහි යම්කිසි සාධාරණත්වයක් තිබෙනවද කියන එක. පළවෙනි කාරණේ අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. නමුත් දෙවෙනි කාරණේ ගැන අපිට සාකච්ඡා කළ හැකියි. ඒත් දෙවෙනි කාරණේදී ඔබ දන්නවා දැන් මෙතන ඔබේ ආයතන සහභාගී වුණා. පසුගිය දවස්වල මේකට සම්බන්ධ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීවරු විශාල පිරිසක් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු ඇවිල්ලා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ කටයුතු කාරණා පැහැදිලි කරා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරලා තියෙන්නේ ලංකාවේ රජය පමණ නෙවෙයි. මේකට ජාත්‍යන්තරව අපි හැමෝම දන්න ලෝකේ සුප්‍රකටම විමර්ශන ආයතන වලින් පවා වාර්තා දීලා තිබෙනවා. ඇමරිකානු බුද්ධ්‍යංශයේ පවා ඉන්දියාවෙන් තව ඒ වගේ විශාල බුද්ධ්‍යංශ ප්‍රමාණයක් තොරතුරු දීලා තිබෙනවා. ඉතින් මේ අද මේ පාස්කු ප්‍රහාර සමානයේ ඇඟිල්ල දික් කරන අය කියන කරුණු කිසිවක් ඒ බුද්ධ්‍යංශ වලින් කියලා නැහැ. හැබැයි අර අපි දැක්කා වැමතුමා මේ චෝදනාව එල්ල වෙන්නේ හිටපු නීතිපතිතුමන් දප්පොළ දිලිවේරා මහත්මයා. එතුමන් අවසාන කාල සීමාවේදී සඳහන් කළ තිබා මේක කුමන්ත්‍රණයක් තවදුරටත් පරීක්ෂණ කරන්න ඕනේ. ඉන් අනතුරුයි එතුමා විශ්‍රාම යන්නේ. මේ සිද්ධිත් එක්ක තොරතුරු රැසක් වසන් වුණා. නැවත පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. කාදිනල් හිමිපාණන් එහෙමයි සඳහන් කරන්නේ. ඒක පුද්ගලයෙක්ගේ කියමනක් නේක. නමුත් ඒ කුමන්ත්‍රණය හෙළිදරව් කරන්නේ නැත්තේ. ඉතින් අද හරිය ඔහුගෙන් අහන්න පුළුවන් මොකද්ද මේ කුමන්ත්‍රණය? දැන් එළියෙන් ඉන්නේ කියන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කාදිල්තුමාට උනත් ඉල්ලා සිටින්න පුළුවන් මේ දප්පොළේ මේක හෙළිදරව් කරන්න. මේක නම් ආරම්භය. ඉතින් මම හිතන්නේ ඒ කියමනකට පදනම්ව මේ තරම් මේ ආණ්ඩු විරෝධයක් ගොඩනගන්නට අවශ්‍යයි කියලා. හැබැයි ඊට අමතරව මම එතුමාට චෝදනා කරනවා නෙවෙයි. පසුගිය දවස්වල අපි දන්නවා හිටපු පොලිස්පතිතුමාත් හිටපු ආරක්ෂක ලේකම්තුමාත් ඒ නඩුවේ නිදහස් වුණා. එතුමා විසින් පවරපු නඩුවෙන් නිදහස් වුණා. ඒ නිදහස් කිරීම ගැනත් මේ අපේ මේ කතෝලික පල්ලිය අප්‍රසාදයෙන් ඉන්නේ. අප්‍රසාදයෙන් කතා කරනවා. නමුත් මතක තියාගන්න ඒ නිදහස් වුණේ එතුමා විසින් දාපු චෝදනාවලින්. අපි දන්නවා නීතිය මම නීතිඥයෙක් නෙවෙයි ඔබ නීතිඥයෙක් නෙවෙයි මම හිතන්නේ. නමුත් නීතියේ අපි දන්න එක කාරණයක් තමයි නඩුව අහන්න පුළුවන් දාපු චෝදනාවට අදාළව මිස වෙනත් දේවල්ට අදාළව නෙවෙයි. ඒතකොට දාපු චෝදනාව ඔප්පු කරන්න බැරි නම් නඩුව නිදහස් වෙනවා. ඒතකොට දාපු චෝදනාව තෝරාගත්ත චෝදනාව නිවැරදිද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. මේ චෝදනා ගොනු කළේ හිටපු නීතිපතිතුමා. ඒ සමහරට එතන තියෙන දුර්වලතාවක් නිසා වෙන්න පුළුවන් එයා නිදහස් වුණේ. ඉතින් ඒ වගේ ගැටලුත් මෙතන තියෙනවා. දැන් සමහර ඇයි මේ නඩු දාන්නේ නැත්තේ කියලා දැන් කියන සමහර අය මම අවශ්‍ය සඳහන් කරන්නේ. නමුත් අහගෙන ජනතාව දන්නවා ඔබත් දන්නවා. ඒ සමහර අයට නඩු දාගන්න බැරි වෙලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව දීලා තියෙන යම් සීමාවන් නිසා. වෙන මේ හේතුව නිසා නඩු දාන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ඇත්තටම රජය යම් විශාල අසිරිතාවකට පත් වෙලා තියෙනවා. මොකද වර්තමාන ජනාධිපතිතුමා බලයට එනකොට ඔහු කියපු දෙයක් තමයි පසුගිය රජයේ වගේ නීතියට ඇඟිලි ගහන්නේ නැහැ කියන එක. පසුගිය රජයේ වගේ එක එකට දඬුවම් දෙන්න අපි නීතිය යොදවා ගන්නේ නැහැ කියන එක. මේ ආයතන යොදවා ගන්නේ නැහැ කියන එක. දැන් ඔහු ඒ ආකාරයට ඇඟිලි ගහන්න නැතුව ඉන්න එකම උට චෝදනාවක් කියලා තියෙනවා. දෙක අසාධාරණයි නේ. හොඳයි. ඔය අතරේ එමතුමා දැන් ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නේ ගියා. අපි දැක්කා ශාන්ත ප්‍රීතර බැසිලිකාවට ගියා. පාප් වහන්සේ මේ පිළිබඳව උන්වහන්සේගේ අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ පාලකින්ට මේ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන්න කියලා උන්වහන්සේ ආයාචනයක් කළා. ඔය අතරදී දැන් ජාත්‍යන්තරය පිළිබඳව කතා කරනකොට ඔබතුමන් අමතක කරන්න බෑ ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා අපේ රටට චෝදනා එල්ල වුණා. පහුගිය කාලෙදිත් වැඩි වශයෙන් චෝදනා එල්ල වුණා කියලා කිව්වොත් නිවැරදි. දැන් මේ සියල්ල කොහොමද රජයක් විදිහට කළමනාකරණය කරගන්නේ? එක පැත්තකින් ආර්ථික අර්බුදය තියෙනවා, අනිත් පැත්තෙන් කොරෝනා වසංගතය බොහෝ රටවල් නැවතත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. චීනය ඇතැම් පළාත් වහලා තියෙන්නේ. මේ තත්ත්වයන් එක කොහොමද දැන් ජාත්‍යන්තරයෙන් බලපෑමත් කළමනාකරණය කරගන්නේ ඔබතුමන්ලා ආණ්ඩුවක් රජයක් විදිහට? පළමුවෙන්ම මේ පාස්කු විරෝධ ප්‍රශ්නය ගැන කතා කරනවා නම් අපි අර මම මුලින් කිව්ව කරුණු
පැත්තක දැම්මොත් අපි හැමෝම සංවේදී වෙන්නට ඕනේ මේ පාස්කු ප්‍රහාරයෙන් හානි වෙච්ච ජනතාව ගැන. විශාල ප්‍රසම් මිය ගියා, විශාල ප්‍රසම් තුවාල වුණා. ඉතින් ඒ අයගේ නෑදෑයෝ, දරුවෝ, දෙමව්පියෝ මේ අය විඳිතෝ. ඉතින් ඒ අය ගැන අපි අනිවාර්යයෙන්ම සංවේදී වන්නට ඕනේ. ඒ නිසා ඔවුන් කියන දේටත් අපි හුඟම් දෙන්නට ඕනේ. අපිට කියන්නට බෑ රජයේ සම්පූර්ණ නිවැරදි රජයට කරන්න කිසිම දෙයක් නැහැ කියලා. ඒ නිසා මේ පසුගිය දිනවලත් අපි මේ ගැන සාකච්ඡා කරද්දී මම ජනාධිපතිතුමා සහ ඒ අදාළ නිලධාරීන් ඉන්න තැන්වල අපි කිව්වේ අපි තවත් කියලා බලන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. අපි ගාක් වැඩ කරලා තියෙනවා. බොහෝ දේවල් කරලා තියෙනවා. නමුත් මේ වින්දිතෝ කියන දේ තහන්න, කාදල්තුමා කියන දේ තහන්න, තවත් මොනවා හරි කරන්න පොඩ්ඩක් හරි කරන්න දෙයක් ඉතුරුලා තියෙනවා. ඒක කරන්න කියලා. මම හිතන්නේ දැන් ඔබ කතා කරපු සාරාගේ දේහය සෙවීමේ කටයුතු වගේ දේවල් පවා නැවත සිදු වෙන්නේ. හෙට දවසේ මේ දේහයන් නැවත ගොඩ ගන්නවා. ඒ අවශ්‍යතාව නිසා තමයි හිතන්නේ රජය සම්පූර්ණ උත්සාහය දරනවා. ඒ අය වෙනුවෙන් ඒ අය ඉල්ලන දේ කරන්න පුළුවන් නීතිය තුළ සාධාරණව කරන්න පුළුවන් දේ කරන්න අපි උත්සාහ කරනවා. මේ ජාත්‍යන්තර සන්තෝෂ කරන වැඩක් නෙවෙයි. මේ අපේ රටේ ජනතාව වෙනුවෙන්. මේකෙන් පීඩනයටපත් වෙච්ච ජනතාව වෙනුවෙන් අපේ පූජකතුමාලා වෙනුවෙන් රජය ගන්න උත්සාහයක්. අනිත් පැත්තෙන් සමස්තයක් වශයෙන් මේ රටේ තියෙන කාරණේ ගැන කතා කරනකොට මම හිතන්නේ ජාත්‍යන්තරයකට අපි කරන්න ඕන මම ඔබට මුලින්ම කිව්ව දේ තමයි අපි සත්‍ය පවසන්නට ඕනේ. අපි මේ ඇත්ත කරුණු කියන්නට අපි නිවැරදි වෙන්නට ඕනේ, ඇත්ත කියන්නට ඕනේ. එතකොට අපිට ජාත්‍යන්තරයෙන් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් කතා කරනකොට දැන් යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තිබ්බා. අපි දැක්කා මිෂෙල් බැචලි මහත්මිය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ඔය අතරේදී අපේ රටට එල්ල වෙන චෝදනා දැන් මේ දේවලුත් කළමනාකරණය කරගත යුතුයි. ජිනීව මානව හිමිකම් කොමිසමට මම සහභාගී වෙලා තියෙන වාර ගණනාවක් ඔබ දැකලත් ඇති. කාලේ විශේෂයෙන්ම 2015 2019 කාලේ ජිනීවා ගිහිල්ලා ජිනීවා ගිවිසුම මේ වැඩසටහනට විරුද්ධව කතා කරපු කෙනෙක් මම. ඉතින් මානව හිමිකම් කවුන්සිලේ ක්‍රමවේදය තමයි ලෝකයේ බොහෝ රටවල තිබෙන මානව හිමිකම් ප්‍රශ්න ගැන මත ප්‍රකාශ කරන එක. ඒතරේ මානව හිමිකම් කවුන්සිලේ ප්‍රකාශ කරන මත 100%ක්ම නිවැරදි නැහැ. ඒවා අපි කාලේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කතා පවත්වලා පෙන්නලා දීලා තිබෙනවා. මොකද ඒ කවුන්සිලේ තියෙන යම් රටවල තියෙන දේශපාලන මතවාද විවිධ රාජ්‍යයන් සමග තියෙන සම්බන්ධතා මේ මානව කවුන්සිලේ හරහා එළියට එනවා. ඒ එළියට ආවා කියලා අපි විශේෂයෙන් බය වෙන්නටත් අවශ්‍යතාවකුත් නැහැ. මොකද මානව හිමිකම් කවුන්සිලේ ඉන්නේ රටවල් 47යි. ඒකෙන් නෙවෙයි එක්සත් ජාතික සංවිධානයේ අවසාන තීන්දුව ගන්නෙ. අවසාන තීන්දුව ගන්නේ ආරක්ෂක මණ්ඩලයෙන්. ඒ නිසා ඒ අය කියන දේවල් අපිට කරදරයක් වුණාට ඒවා නිසා අපිට මහා විශාල විනාශයක් වෙන්නේ නැහැ කියන කාරණේ මම නැවතත් කියලා තියෙනවා. හැබැයි අපි මානව හිමිකම් කවුන්සිලයට විරුද්ධ වෙලා එයා කියන හැමදේම ප්‍රතික්ෂේප කරමින් ඉන්න එකත් හොඳ නැහැ. මම වර්තමාන රජය ආවට පස්සේ අපි ඔවුන් සමග වඩාත් සමීපව කටයුතු කරන්න පටන් ගත්තා. ඒ නිසා මම හිතනවා අපේ ඔවුන් සමග තියෙන සම්බන්ධතාව සෑහෙන දුරට දියුණු වෙමින් පවතිනවා. මම හිතනවා අපි ඉදිරියටත් ඒ කාරණේ කරගෙන යන්න ඕන. මොකද අපිට ලෝකෙන් ඈත් වෙලා තනියම ඉන්න බෑ රටක් වශයෙන්. හොඳයි. වර්තමානයේ දැන් අපි දැක්කා ජනාධිපතිතුමන් බොහොම සාධනීය විදිහට පියවරක් ඉස්සරහට තියලා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්න සූදානම් වෙලා හිටියා. හැබැයි එහිම කතා කරන්න ඉඳපු දෙමළ ඩයස්පෝරාව මේ රජයට එරෙහිව ජනාධිපතිතුමාට එරෙහිව සුප්‍රකට සටන් පාටේට පක්ෂව රට පුරා පෙළපාලිදියත් කළා. සමහර විට චෝදනාවක් තියෙන බොහෝ අපි දැක පහුගිය කාලේ පුරාම දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් කෙනුත් චෝදනාවක් තිබා මේ දෙමළ ඩයස්පෝරාවත් දැන් අපේ රටේ පැවැත්වෙන විරෝධතාවලට උදව් කරනවා. මොකද ඔබතුමාගේ මේ පිළිබඳ කියවීම විශේෂයෙන් ලෝකේ රටවල් රැසක විරෝධතා පැවැත්වෙනත් අපි දැක්කා මේ අතරේදී. ඒක මම හිතන්නේ ඉතින් සාමාන්‍ය තත්වයක්. හුඟක් අය බොරදී මාළු බාන උත්සාහ කරනවානේ. ඉතින් පහුගිය කාලේ මේ රට ස්ථාවර වෙලා සාමකාමී වෙලා තියෙන වෙලාවේ ජනාධිපතිතුමාත් මේ ඩයස්පෝරාවට ඉල්ලීමක් කරාම ඇවිල්ලා අපිත් සමග ආර්ථික සංවර්ධන කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා ඒත් වශයෙන්ම ඒ දෙමළ ඩයස්පෝරාවේ බොහෝ දෙනෙක් ඒ ගැන උනන්දුවක් දක්වලා තිබුණා. හුඟක් අය ඒ ගැන සාකච්ඡා පවත්වලා සමහර අය දන්නේම නැතුව ඇවිල්ලා වැඩි දිනෙත් දන්නේ නැතුව ලංකාවේ ආයෝජන දැන්ටමත් කරලා තිබෙනවා. ඉතින් ඒ අතරේ මේ දේශපාලන අර්බුදය
මතුවනහම සමහර අය ඒකෙන් වාසි ගන්න උත්සාහ කරනවා. ඉතින් අර පරණ දේවල් මතක් වෙනවා. ඒකෙන් පොඩි සන්තෝෂයකුත් එනවා ඇති. උනන්දුවකුත් එනවා ඇති. ඉස්සර වගේම කොඩි උස්සගෙන ඇවිල්ලා මේ වර්තමාන රජයට විරුද්ධව කතා කරන්නේ. ඉතින් ඒක දෙමළ ඩයස්පෝරා විතරක් නෙවෙයිනේ. පිටරටවල ඉන්න සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිස්සුත් මේ විරෝධතාවට සහභාගී වෙනවානේ. ඉතින් මම හිතනවා ඒක මේ පවතින තත්ත්වය මේ තත්ත්වය වෙනස් වුණොත් ඌවත් සමන වෙලයි. මොකද දෙමළ ඩයස්පෝරා කියලා කියන්නේ අද එහෙම විශාල බලයක් තියෙන පිරිසක් නෙවෙයි. ජාත්‍යන්තර තුළ. හොඳයි. රතන එමතුමා දැන් මේ අපි ගෝල්ෆේස් පිටියට පැමිණෙමු. ගෝල්ෆේස් පිටියේ විරෝධතා පැවැත්වෙනවා. සමහර විට මේ පවත්වන පාර්ශවය කියනවා දැවැන්ත විරෝධතා කියලා. හැබැයි රජයේ පාර්ශවයෙන් සමහර විට කියනවා පිරිසක් විතරයි මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් තරුණිය බොහෝ පිරිසක් එනවා. තරුණ අරගල ක්‍රියාත්මක වුණ අපේ රටේ වර්ෂ ගණනාවකට කලින්. හැබැයි ලෙයින් නැහැවෙන තරුණ අරගලයක් නොවෙන්නට වැඩ කටයුතු සිද්ධ කරගන්න මොනවද ඔබතුමන්ලගේ තියෙන බලාපොරොත්තු සහ සැලසුම් මේ තරුණයන් ඉල්ලන ඔවුන්ගේ යෝජනාවලට ඇහුම්කන් දෙනවද නැත්නම් රජයේ කටයුතු වෙනම කරගෙන යනවද? නෑ මම හිතනවා මේ ගෝල්ෆේස් පිටියේ ආරම්භ වෙලා දැන්ට පැවැත්වගෙන යන අරගලය මම නම් බොහොම සතුටින් බලන්නේ ඒක දිහා. මොකද ඒක හුඟක් මේ වෙනතුරු ඉතාමත්ම සාමකාමීව දවස් 18 පවත්වාගෙන යන්නට හැකියවීමට ගැන අපි තරුණයන්ට මේ තරුණියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ, ආගේ කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි විශ්වවිද්‍යාලවල ඉන්නකොට අපි දැකපු දෙයක් තමයි මේ තරුණ මේ අවුරුදු 20 30 කාලේ කලබල කරගන්න කාලේ. හැම පරම්පරාවක්ම මේ වයසේදී කලබල කරගන්නවා, අරගල කරනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. අපි හිතනවා අපි විතරයි මේක කරන්න කියලා. මොකද ඉතිහාස පුරා අපේ දෙමාපියෝ ඒක කරලා තියෙනවා. හැබැයි ඊටාම පහසුවෙන් තරුණ පිරිස මේ කලාකාරී වෙලා මේ වැඩි ප්‍රශ්න ඇති කරගන්න. නමුත් මේ අරගලේ මේ දවස් 18ක් එහෙම කරන්නේ නැතුව සාමකාමීව කරගෙන ගිය එක මම හිතන්නේ බොහොම ආදර්ශමත් කරුණක් කියලා අපි මම දකින පුද්ගලෙක්. දේශපාලන වශයෙන් නෙවෙයි. ඊට අමතරව අපි දකිනවා එතන හුඟක් අර මේ හුඟක් නිර්මාණශීලී කටයුතු සිද්ධ වෙනවා. ඒකත් හොඳයි. මේ අරගලේ අපතේ ගිහිලා නැහැ. මොකද මේකෙන් මේ රට තුළ යම්කිසි දේශපාලන මතයක් ගොඩනගෙන විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ මේ සංවාදය හැදෙන්නට යම්කිසි බලපෑමක් කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ පහුගිය කාලේ ජනාධිපතිතුමා ඇතුළු රජය ගත්ත සමහර තීන්දුව විශේෂයෙන්ම මේ කැබිනට් මණ්ඩලය පවා ඇති කරපු තීන්දුවට මම හිතනවා මේ අරගලේ යම්කිසි දායකත්වයක් තිබුණා. ඉතින් අපි අවසානයේදී මේ හැම දෙයක්ම බලන්න ඕනේ සුබවාදීව. අපි සුබවාදීව බලලා මේ අවසානයේදී මේ රට අයිති මේ තරුණ පරපුරට ඒ නිසා අපි මේ ඒ අය ඉල්ලන වෙනස දෙන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ අය පමණ නෙවෙයි අපිත් කියව වෙනස තමයි. අරගලේ පටන් ගන්න උගක් කලින් අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ ලියද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා කරන මහන්සියේදී අපේ රටේ අති විශාල බහුතරයක් ඉල්ලපු වෙනසම තමයි මේ ඉල්ලන්නේ. දූෂණයෙන් තොර පිරිසිදු රටක්. නේ තමුන්ට ආදරෙන් ජීවත් වෙන්න පුළුවන් සංවාදිත රටක්. ඉතින් ඒක මම හිතන අවසානයේදී සියලු දෙනාගේම කැමැත්ත. ඉතින් අපි ඒ වැඩේ ඉස්සරහට කරගෙන ගිහිල්ලා ඒ අය ඉල්ලන දේ දෙන්නට උත්සාහ කරමු. හොඳයි. අපිට තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. හිතවතුනි ඔබ නැවතත් එකතු වෙන්නේ තීරණය සජීව සංවාදයේ සමගින්. අද තීරණයේ නියෝජනය ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩේහවා මැතිතුමන්. එතුමන් එක්ක අපි බොහෝ දේ කතා කළා. ඒ අතරදී නාලක ගොඩේහවා මහත්මයා මේ දැන් විරාමයට යන්න කලින් ඔබතුමන් සඳහන් කරපු කාරණාව තරුණ අරගලයන්ට ඉඩ දිය යුතුයි. තරුණයන්ගේ ශක්තිය රටේ ආර්ථිකයේ අනාගතය සාර්ථක කරගන්න දායක කරගන්න ඕනේ කියන කාරණාව රටේ ජනතාව පතපු වෙනස විශේෂම ඔබතුමන්ගේ වචන වලින් කිව්වොත් එහෙම අද දවසේ මාධ්‍ය හමුවේ ඔබතුමන් සඳහන් කළා this is the system change that we have been always talking about මේ අපි නිතරම කතා කරන system change එක දැන් සිද්ධ වෙමින් පවතිනවා කියන කාරණාව. දැන් system එකක් change කරන්න ඔබතුමන්ලා පටන් ගත්තේ මේ ජනාධිපතිවරණේ ආරම්භක කාලයේදී 2019 අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා විදිහට තෝරගෙන ඉන්න අනතුරුව මහමැතිවරණය පවත්වනවා. මේ සියල්ලත් එක්කම සිස්ටම් චේන්ජ් එකක් රටේ ජනතාව බලාපොරොත්තු වුණා. ව්‍යත්මග සංවිධානයේ රටේ ඉන්න ව්‍යත් බුද්ධිමත් පිරිස පාර්ලිමේන්තුවට ගෙනෙන්න ලොකු දායකත්වයක් දුන්නා. දැන් ව්‍යත්මගට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මොනවද ව්‍යත්මකින් දැන් සිද්ධ කරන කාර්යභාරය? ව්‍යත්මක කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ
මහත්මයා ජනාධිපතිවරයා වන්නට පෙර ඔහු සමග 2016 විතර ඉඳලා එකතු වෙච්ච වෘත්තිකයන් පිරිසක් විසින් හදාගත්ත බුද්ධි මණ්ඩලයක්. ඒතර මේ බුද්ධි මණ්ඩලයේ තුල මමත් හිටියා. මම උගක්ම සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා ඒ වෙලාවේ ඒක සංවිධානයක් වශයෙන් ගොඩනංවන්නට. ඉතින් මම පමණක් නෙවෙයි තව බොහෝ දෙනෙක් ඒකට එකතු වුණා. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට පැහැදිලිවම මේ වෘත්තිකයෝ විශාල දායකත්වයක් දුන්නා. ඒ අය මම කියන්නේ විශාල ඡන්ද ප්‍රමාණයක් එකතු කරා කියලා. නමුත් අපි දන්නවා ඊට කලින් පැවතිච්ච පළාත් පාලන මැතිවරණයේදී මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන තිබුච්ච ඡන්ද ලක්ෂ 50ට ඒක 69ට වැඩි වුණානේ. ඉතින් එතනදී පැහැදිලිවම යම්කිසි දායකත්වයක් කොච්චරද කියලා අපිට කියන්න බෑ. නමුත් පැහැදිලිවම යම්කිසි දායකත්වයක් මේ සංවිධානය විසින් ලබා දුන්නා. හැබැයි ඊට පස්සේ ජනාධිපතිතුමා වශයෙන් එතුමා පත් වුණාට පස්සේ ඒ ව්‍යත්මකට සාධාරණත්වයක් ඉෂ්ට වුණා කියලා මම විශ්වාස කරන්නේ. මම මේක පිට කලනුත් කියලා තිබෙනවා. මොකද රාජ්‍ය පාලනයේදී ව්‍යත්මකට අවස්ථාව ලැබුණේම නැති තරම්. උදාහරණයක් වශයෙන් අපි දන්නවනේ කැබිනට් මණ්ඩලයෙන් රටේ ජනාධිපතිතුමා සහ විධායකයෝ වන්නේ කැබිනට් මණ්ඩලය තුල පළවෙනි කැබිනට් මණ්ඩලේ ව්‍යත්මක සංවිධානයේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. පසු කාලෙක අපිත් සමග හිටපු ආරම්භක සමාජික වෙන සරත් විරසේකර මහත්මයාව ගත්තා. ඒත් එක්කෙනයි 30 දෙනෙක්ගෙන් එක්කෙනෙක් පමණයි හිටියේ. දැන් ඊළඟ මේ මට්ටම වන ලේකම්වරු ගත්තාම ලේකම්වරු ශාල සංඛ්‍යාවක් අතරින් 3-4 දෙනෙක්වත් හිටියේ නැහැ ව්‍යත්මක සංවිධානයේ. සභාපතිවරු ගත්තාම දැන් අපි දන්නවා ලංකාවේ සංස්ථා සභාපතිවරු ඉන්නවා 200ක් පමණ. මේ ව්‍යත්මක සංවිධානයේ හිටියේ 25ක් විතර වගේ. ඒ කියන්නේ ඉතාමත්ම සුළු පිරිසකට තමයි ව්‍යත්මක සංවිධානයේ අවස්ථාව ලැබුණේ අලුතෙන් පිටපු රජය තුල. නමුත් හරිම පුදුමාකාර විදියට රජයේ මොනවා හරි තැනක අසාර්ථක වෙනවා නම් මේ ව්‍යත්මක නිසා වෙන්නේ කියලා කියන්න පටන් ගත්තා. මේ එහෙම මතයක් ගොඩනගන්න පටන් ගත්තා. මේ හරියට මේ රට දුවන්නේ ව්‍යත්මක සංවිධානයේ වගේ මතයක් ගොඩනගන්නට සමහර අය උත්සාහ කරන එක බොහොම සාර්ථකව ජනගත කරා. ඒ කියන්නේ මේ විපත්මක කිය මේ පෞද්ගලික කාලේ වෙච්ච හැම දෙයකම ව්‍යත්මකට ඇඟිල්ල දික් කරන්නේ. නැත්නම් අත් වශයෙන්ම අනිත් පැත්තට බැලුවොත් ව්‍යත්මකෙන් දාපු සභාපතිවරු, ව්‍යත්පොළෙන් දාපු ලේකම්වරු අති බහුතරයි. ඉතාමත් හොඳට වැඩ කරා. එකිනෙක දෙනක සාර්ථක වුණා. නැත්නම් අති බහුතරේ ඉතාමත් හොඳට වැඩ කළා. අදත් ඉතාමත්ම සාර්ථකව ප්‍රතිඵල පෙන්වමින් ඉන්න මම නම් වශයෙන් කියන්නේ මොකද මට කාවරේ මගේ හරුණොත් ඒකට අසාධාරණ නිසා නමුත් මම වගකීමෙන් කියනවා අපි දාපු කිහිප දෙනා ඉතාමත්ම හොඳට වැඩ කරලා තියෙනවා අදත් වැඩ කරගෙන යනවා. ඒ අතරේ අසාර්ථක වෙච්ච කිහිප දෙනෙක් තියෙනවා. ඒක ඕන වෙලාවක වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා මෙවර මේ රජයේ සිද්ධ වෙන සංශෝධනත් සමග අපි අර ඉල්ලපු දේ වෙනස වෙන්න පටන් ගන්නවා. අද කැබිනට් මණ්ඩලයට උගතුන් එන්න පටන් ගන්න තියෙනවා, තරුණයන් එන්න පටන් ගන්න තියෙනවා. ඒක මම අදහස් කරන්නේ ඉස්සර කැබිනට් මණ්ඩලයේ උගතුන් හිටියේ නැහැ, තරුණයන් හිටියේ නැහැ කියලා. නමුත් සාපේක්ෂව අද බලන්න මේ අධ්‍යාපන සුසුකන් ලැයිස්තුව දැබලුවාම අලුත් කැබිනට් මණ්ඩලේ ඒක පැහැදිලිවම ඉදිරියෙන් ඉන්න. ඊට පස්සේ තරුණයි ක්‍රියාකාරී. අපි දන්නවා දැනටම මේ දවස් දෙක තුන ඇතුළත සමහර තරුණ ඇමතිවරු මේ රටේ හොඳ පිළිගැනීමක් ඇති වෙන විදිහට වැඩ පෙන්වන්නට පටන් ගන්න තියෙනවා. ප්‍රශ්න විසඳන්න පටන් ගන්න තියෙනවා. අපි මේ වෙනසම මම හිතන ආයතන වලත් කරන්න ඕනේ. මේ සියල්ල වෙනස් වෙන්නට ඕනේ. අවස්ථාව දෙන්නට හැමතැන් වලම වැඩි වශයෙන් ව්‍යත්මක වෙන්න අවශ්‍ය නැහැ. වෘත්තිකයන් අවස්ථාව දෙන්නට ඕනේ. මොකද මේ කවුරු හෝ ඉතාමත්ම සාර්ථකව ජනගත කරා මත මේ වෘත්තිකයන්ට වැඩ බෑ කියලා. ඒක වෙන්න බෑනේ. වෘත්තිකයෝට තමුන්ගේ වැඩ කරන තැන්වල තමුන්ගේ කටයුතු සාර්ථකව කරලා මේ යම්කිසි තැනකට ආපු වෘත්තිකයන්ට මේක කරන්න බෑ කියලා කියන මතය මම පිළිගන්නේ. වැඩ බැරියත් ඉන්නවා ඉන්නත් ඉන්නවා. මම නම් අදත් විශ්වාස කරනවා අපි වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මේ ඇයට. දැන් ඔබතුමන් ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම ඇති කෙනෙක්, වෘත්තිකෙක්, ඉංජිනේරුවරයෙක්, වරලත් ගණක අධිකාරිවරයෙක්, අර කිව්වා වගේ ඔබතුමන් වරලත් අරවිකරුවෙක්. දැන් ඉතිහාසය විමසනකොට පිරික්සනකොට එමතුමා අපේ රටේ දැන් ආර්ථික අර්බුදය පිළිබඳව චෝදනා දැන් බොහෝ වෙලාවට අපි දකින්නේ මේ වත්මන් රජයේ මේ ආසන්නතම සිදුවීම් වලට ආසන්නතම ක්‍රියාකලාපයන්ට ඈඳා ගන්නට උත්සාහ කරනවා. හැබැයි ඔබතුමාගේ කියවීම අනුව ඔබතුමාගේ මතය අනුව මේ ආර්ථික අර්බුදය පටන් ගන්නෙ කොතනින්ද? මේ රජයේ ජනාධිපතිතුමා බලයට පත් වෙලා අලුත් ඇමති මණ්ඩලයක් කැබිනට්ටුවක් පත් වුණාට පස්සේද මේක ආරම්භ වෙන්නේ 2019 20 කාල සීමාවෙදී නැත්නම් ඊට කලින්ද මේ ආර්ථික අර්බුදය ඇති වෙන්නේ? මේක
කතා කරන්න ගියොත් පැයක් විතර කතා කරන්න වෙනවා නජිත්. මොකද මේකේ ගාක් ඉස්සරහට ඉතිහාසය යනවානේ. දැන් මේ ආසියානු කලාපය තුල සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ රටවල් තාමත්ම දුප්පත් මට්ටමකින් ඉඳලා තාමත්ම දියුණු රටවල් බවට පත්වෙච්ච යුගය. ඒ කියන්නේ 70 දශකයේ 80 දශකයේ අහිමි කරගත්ත රටක් අපි. එතකොට මේ ප්‍රශ්නේ එතෙන් යනකම් යනවා. මොකද ඒ රටවලට වඩා ඉස්සරහින් තිබුණේ ආර්ථික වශයෙන් අපේ රට. නැවත අපි එදත් අපේ අවස්ථාවන් අහිමි කරගත්ත රටක්. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කිව්වේ සිංගප්පූරුව ලංකාවට කොළඹ වගේ කරන්න ඕන කියලා කිව්වා. ලංකාවට හුවාපු වෙලා 1960 ගණන් වල. ඉතින් ඒ නිසා මේ අපි වැරදි හොයන්න ගියොත් කවුද මේක වරද්දාගත්තේ කියලා මම හිතන්නේ නිදහසෙන් පස්සේ ආපු හැම රජයක්ම වගේ මේකට වග කියන්නට ඕනේ. නමුත් අද තියෙන වර්තමානයේ තිබෙන අර්බුදය අපි බැලුවොත් අද වර්තමානයේ තියෙන විශාල ණය අර්බුදයන් මේ සියල්ල ණය අර්බුදයක් මත තමයි රඳාපවතිනේ. ඒ ණය අර්බුදය මම හිතන්නේ දැන්ට අවුරුදු 12ක පමණ කාලයකට පස්සට ගිහිල්ලා තමයි අපිට කතා කරන්න පුළුවන් වන්නේ. දැන් අපි මේක මම දකින විදියට සමහර අය මේක අහලා අමනාප වෙන්නත් පුළුවන්. මම කියනවා මම ඇත්ත කියන්න ඕන කියලා විශ්වාස කරන කෙනෙක් ඉන්නේ. මේක පටන් ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ කාලේ 2005 සිට 2009 දක්වා කාලේ අපි යුද්ධයට තමයි වැඩි අවධානයක් යොමු කරේ. මොකද යුද්ධය ජයග්‍රහණය කිරීම තමයි වෙලාවේ රටේ වැදගත්ම දේ වුණේ. ඒක කරාට පස්සේ පටන් ගන්නවා විශාල සංවර්ධන යුගයක්. 2009 2014 කාලේ. ඒ සංවර්ධනයේ සඳහා විශාල වශයෙන් ණය ලබා ගන්නු ලබනවා. ඒ ණය ලබාගෙන ඒවා ආයෝජනය කරන ලබන වරායවල් හදන්න, ගුවන්තොටුපළ හදන්න, අධිවේගී මාර්ග හදන්න විශේෂම කරගෙන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කොපමණ ණය ගත්තාද කියලා කියනවනම් විදේශ ණය පමණක් ගත්තොත් විදේශ ණය ඩොලර් බිලියන 13ක් පමණ ප්‍රමාණයක්. ඒ කාලය තුල වැඩි වෙලා තිනවා රටේ ණය සංචිත. ඩොලර් බිලියන 10 පමණ තිබිච්ච ප්‍රමාණය ඩොලර් බිලියන 23.4කට වගේ ගානකට වැඩි වෙනවා මේ කාලය තුල. එතකොට ණය ගැනීම බරපතල ලෙස ආරම්භ වෙන්නේ ඒ කාලේ කෙටි කාලින ණය. කෙටි කාලින ණය කියන්නේ වාණිජ ණය ඩොලර් බිලියන 5ක් ඒ කාලය තුල ගනු ලබනවා. ඊට පස්සේ එනවා ඊළඟ රජයේ බලයට. ඒ අය එන්නේ පසුගිය රජයේ ණය ගැන බරපතල යෝජනා කරමින්. මේ රට ණය උගුලක පටවලා තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. හැබැයි එතුමා වෙන්නේ මේ උගුල ලිහන්නේ නැහැ. එතුමා මේ උගුල තවත් පටලනවා රට. බරපතල ලෙස පටලනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ ඩොලර් බිලියන 5ක වාණිජ ණය ලබාගෙන තිබෙනවා නම් රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ රජයේ මොකද යහපාලන රජය ඩොලර් බිලියන 12.5ක් වාණිජ ණය ලබා ගන්නවා. එහෙනම් අර වගේ දෙගුණයකට වඩා වාණිජ ණය ලබා ගන්නවා. ඊට අමතරව යහපාලන රජයේ කාලේ ඊට කලින් අවුරුදු 5ට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 9ක පමණ ඉතුරුවක් වෙනවා තෙල් වලින්. මොකද තෙල් මිල විශාල වශයෙන් මේ කාලේ අඩු වෙනවා. නැත්නම් ඒකිනුත් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. මොකද ඒ ප්‍රයෝජන ගන්න නැහැ කියලා මම කියන්නේ 2014 තිබිච්ච විදේශ සංචිත ප්‍රමාණය 2019 වෙනකොට අඩු වෙලා. දැන් මේක වැඩි වෙන්න ඕනේ. දැන් අර තෙල් වලින් ආපු ඉතුරුවත් අඩුම ගන්න එතන යන්න බෑ. ඒ මොනවත් වෙන්නේ අඩු වෙලා ඇමරිකානු ඩොලර් බිලියන 8.3ක තිබිච්ච සංචිත 2014 2019 ඉවරට ඇමරිකානු ඩොලර් බිලියන 7.6ට බැහැලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකොට ලංකාවේ විදේශ සංචිත තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7.6යි. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. දැන් අර කලින් ආපු සංවර්ධනය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ආපු සංවර්ධනයේ දිගටම ගියා නම් සංචිත තියෙනුනේ අඩු ගන්න ඩොලර් බිලියන 16ක වගේ ප්‍රමාණයක. ඒ නිසා අපි කතා කරන්න ඕනේ අඩු වෙච්ච ප්‍රමාණය විතර නෙවෙයි අහිමි වෙච්ච ප්‍රමාණය. මොකද සංචිත එන්නේ වැඩි වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ ඩොලර් බිලියන එයා බලයෙන් තිබුණේ ඩොලර් බිලියන 2.5 වගේ පහක් ප්‍රමාණයක්. යුද්ධෙකුත් කරලා අර සංවර්ධනයත් කරලා සංචිත 8.3 ගෙනිලා තිබුණා. ඊට පස්සේ මොනවත් නැතුව කිසිම සංවර්ධනයක් නැතුව බලන්න ඒ කාලේ කිසිම සංවර්ධනයක් නැතුව සංචිත අඩු වෙලා. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක් වුණා වර්තමාන රජයේ බලයට එනකොට. ඔබතුමලා දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් විදිහට මේ සල්ලි වලට වෙච්ච දේවල් ගැන හෙව්වේ නැද්ද? මොකද්ද මේ පිටිපස්සේ තියෙන්නේ? මේ සල්ලි පිටිපස්සේ තිබෙන්නේ පැහැදිලිවම අසීමාන්තික නාස්තිය හා දූෂණය. ඒ කියන්නේ මේ සල්ලි වලින් හරියාකාරව ප්‍රයෝජන නොගැනීම. මේවා ඒ කියන්නේ මේ නාස්තිය හා දූෂණය කියලා මම කියන්නේ මුදල් ණයට ගත්තට කමන්නේ. මේ මුදල් වලින් අපි ආදායමක් උපයන්න ඕනේ. ඔබ ආදායමක් උපයන්න නැතුව ඒක වියදම් කරනවා නම් ඒක නාස්තියක්.
ඔබ වුණත් එහෙම නේ ණයක් අරගෙන ඒක කාලා බීලා වියදම් කරනවා නම් එහෙමත් නැත්නම් කාර් වලට ටෙලිෆෝන් වලට වියදම් කරනවා නම් ඒක නාස්තියක්. මොකද ඔබ ඒක ආදායමක් උපයන්නේ නැහැ. අනිත් පැත්තට අපි බොහෝ දෙනෙක් එකඟ වෙනවා මමත් එකඟ වෙනවා මේ ලබාගත් මුදල් සියල්ලම රටේ සම්පත් උත්පාදනයට ගිය පාටක් පේන්නේ නැහැ. සෑහෙන මුදල් ප්‍රමාණයක් මේ සෑම රජයක් යටතේම යම්කිසි දූෂණ ක්‍රියා නිසාත් රටට අහිමිලා තියෙන නිසා මේ නාස්තිය දූෂණ දෙකම තිබිලා තියෙනවා. මේක එක රජයකට ලඝු කරන්න එපා. මේක හැම රජයක් යටතේම තිබිලා තියෙනවා විවිධ ආකාර වලට. එතකොට දැන් අපි මේ රජාවට පස්සේ උනේ අපිට අනපේක්ෂිත දෙයක් වුණානේ කොරෝනා ප්‍රශ්නයව එක පැත්තකින්. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ විදේශ ප්‍රේෂණ ආයෝජන වගේ අපිට තිබිච්ච ආදායම් නැති වෙලා ගියා. අපිත් වරදක් කරා අර අලිසබ්රි මුදලැමතුමාත් කිව්වා වගේ ගිහිල්ලා බදු අඩු කරගත්තා. ඒකට මම සම්පූර්ණ විරුද්ධ වුණා. මම ඒක ප්‍රසිද්ධිය කියලා තියෙනවා අවස්ථා ගණනාවකම මේ බදු අඩු කිරීමේ යෝජනාව ආපු වෙලාව මම සම්පූර්ණ විරුද්ධ වුණා. මම කිව්වා වගේම බදු අඩු කිරීම නිසා අපිට වසරකට රුපියල් බිලියන 600 පවුන ප්‍රමාණයක් නැති වෙලා ගියා. ඒ අපි කරගත්ත වැරදි. ඉතින් අරගොල්ලෝ ආර්ථික සංවර්ධන වේගය 5.5 නම් 2.1ට අඩු කරලා තිබුණේ අවුරුදු 5 වල. ඒ නිසා අපි දුර්වල කරලා තිබිච්ච ආර්ථිකයක් අපිත් තවත් වට්ටගත්ත මේ බදු අඩු කරන්න ගිහිල්ලා ඊළඟට අර බිමට වැටලා හිටපු අපිට අර ගහෙන් වැටිච්ච මිනිහට ගොඩ යන්න වගේ කොරෝනා වසංගතය ආවා. ඉතින් ඒකෙන් අර්බුදේ තවත් තීව්‍ර වුණා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් එකතු වෙලා තමයි අද අපි මේ සිටින වර්තමාන ආර්ථික අර්බුදේ නිර්මාණය වන්නේ. හොඳයි. දැන් ඔබතුමාලගේ මේ විශේෂම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා අතර දැන් ඉදිරියේදී සැලසුම් මොනවාද තියෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන රටේ ජනතාව විදිහට බලන් ඉන්න මොනවද සැලසුම් දැන් විශ්වාසය ඇති කරගන්න සැලසුම් තියෙන්න ඕනේ. ජනතාවට අර ඔබතුමා කිව්වා වගේ ඇත්ත කියන්න ඕනේ. මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා දැන්ටමත් එවැනි මාර්ගසිතීමක් තියෙනවද? අපි දැක්ක පාර්ලිමේන්තුවේ පහුගිය සතියේ දිනේෂ් ගුණවර්ධන සභානායකතුමන් සඳහන් කරන මුදල අමාත්‍යවරයා දෙවියනට පැමිණියාට පස්සේ ඉදිරි මාර්ග සැලැස්මක් එතුමා එළි දක්වයි කියලා එහෙම සූදානමක් තියෙනවද? ඊයේ දවසේ පිළිබඳව කතා වුණාද? ඊයේ දවසේ අපේ පළවෙනි කැබිනට් රැස්වීම මම සහභාගී වෙච්ච එතනදී අලිසබ්රි එමතුමත් ඇවිල්ලා හිටියා. එතුමා මම හිතන ලංකාවට ආවෙත් ඊයේම තමයි. නමුත් කැබිනට් රැස්වීමට සහභාගී වුණා. එතුමත් සෑහෙන කරුණු පැහැදිලි කරා ඔවුන්ගේ ඇමරිකානු සංචාරය සායීමේ සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අපිට කාරණා දෙකක් කරන්න වෙනවා. එකක් තමයි අපි කෙටි කාලීනව මේ තියෙන ප්‍රශ්නයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන මුදල් හොයාගන්නේ කොහොමද කියන එක අපිට වෙන කිසිම ක්‍රමයක් නැහැ. අපිට IMF එකෙන් සහ තවත් රටවලින් ණය ලබා ගන්නට වෙනවා. අර අපි කතා කරන්න අකමැති ණය කියන දෙයට අපිට නැවත යන්නට සිද්ධ වෙනවා. හැබැයි ඕක දිගටම කරගෙන යන්න බෑ. අපිට හැම අවුරුද්දම ණය ගන්න බෑනේ මේ විදිහට. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අපේ ආදායම් වැඩි කරගන්න ක්‍රම වේදවලට යන්නට ඕනේ. අපිට විදේශ මුදල් ලංකාවට ගලා එන ක්‍රම තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම සංචාරක ව්‍යාපාරේ අපනයනින් ඊළඟ සංචාරක ව්‍යාපාරෙන් විදේශ ප්‍රේෂණ වලින් විදේශ ආයෝජන වලින් ඒ වගේම තවත් තියෙනවා අපේ ලංකාවේ සිදුවෙන ව්‍යාපෘති සඳහා අපිට ලැබෙන මුදල් විදේශ මුදල් ඒවා හරහා මේ විදේශ මුදල් ලංකාවට එනවා. ඉතින් මෙන්න මේවා තේරුම් අරගෙන ඒවා වර්ධනය කරගන්න අපි තුල මාර්ග සැලැස්මක් තියෙන්න ඕනේ. මම හිතනවා මුදල් ඇමතිතුමා මම හිතන්නේ මේ මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන විට ඔහුගේ සැලැස්ම කියාවි. මොකද මම මුදල් අමාත්‍යාංශයේ නැති නිසා මම මේක කියන එක සුදුසු නෑ. හැබැයි මම ඊයේ කැබිනට් මණ්ඩලයේදී යෝජනාවක් කරා අපි මේ ජාතික ප්‍රමුඛතා 6ක් තෝරගන්නට ඕන කියලා මම යෝජනාවක් වශයෙන් කිව්වා. මොකද මේ වෙලාවේ අපිට තියෙන මූලිකම ප්‍රශ්නේ මේ රටේ මේ විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගන්න එකනේ. ඒ නිසා මම කිව්වා ජාතික ප්‍රමුඛතාව විදිහට පළවෙනිවම සංචාරක ව්‍යාපාරේ ජාතික ප්‍රමුඛතාවක් කරන්න. මුළු රටම දැනුවත් කරන්න. අපි දැක්ක පහුගිය දවස්වල මේ කලබලස්සේ අර බස් නතර කරලා සංචාරකෝ ඇතැම්ම 3-4 පයින් යවිදන මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු අපේ රටේ ප්‍රශ්න විසඳන්නට උත්සාහ කරන ගමන් කරන්නේ සංචාරකයන්ට මෙහෙමනම් ඒ අය සම්පූර්ණ වැඩි වරද්දාගෙන තියෙන මේ සංචාරකෝ තමයි අපිට තියෙන පිහිට ඉස්සරහට මේ විදේශෙ මේ ගිය නිසා සංචාරකයන්ට කරුණාවෙන් සලකන්න ඕන් ගෙන්නා ගන්න පිටරට ඉන්නට අපි කියන ඩොලර් එවන්න කියලා ඒ වගේ අපි කියන්න පිටරට ඉන්න අපේ රටට ආදරය කරන අයට ළඟපාත ඉන්න යාළුවන්ට කියන ලංකාවට එන්න කියලා සංචාරකෝ එවන්න ඔයාලත් ලංකාවේ සංචාර ව්‍යාපාර ප්‍රවාදන උදව් කරන්න කියලා. අර ඔබතුමා කිව්වට දැන් විදුලි අර්බුදය ගෑස් ඉන්ධන මේ අර්බුදත් එක්ක තමයි සංචාරක කර්මාන්තයත් සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. හැබැයි දැන් අර්බුද ටිකෙන් ටික විසඳගෙන යනවා. දැන් ඊයේ සහ අද දවසේ අපි දැක්ක තෙල් පෝලිම් වල අඩුවක් තියෙනවා. හැබැයි මේ දේ දිගටම පවත්වගෙන යන්න ඕනේ. මම ප්‍රමුඛතාවය කියලා ඉවර කළා ඉන්න. ඔතෙන් ඉන්න කලින් සංචාරක ව්‍යාපාරෙම කෙටියෙන් සංචාරක ව්‍යාපාරේ ඊළඟ විදේශ ප්‍රේෂණ
විදේශ වලට රැකියා යාම වැඩි කරන එක, මේ ස්කිල්ඩ් එම්ප්ලොයිස්ලා පුහුණු ශ්‍රමිකයන් යවන්න උත්සාහ කරන එක වැඩිපුර, ඊළඟට ආයෝජන ලංකාවට එන ආයෝජන සහ ප්‍රධාන වශයෙන් අපනයන අපිට $12 බිලියන් විතර මේ වෙලාවේ තියෙන මේක මීටරට හුඟක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අපේ රටේ තියෙන මේ රෙඩ් ටේප් රතුපටි කපලා දාලා මේ ආයතන වලට තියෙන බාධා ඉවත් කරලා හරියට මේ රටේ තියෙන ආයතන වලට දියුණුවෙන් උත්සාහ දෙනවා. ඊටු දෙක තමයි මේ රටේ තිබෙන මේ වියදම අඩු කිරීම. මම දැක අද වන විට මේ වන විට මුදල් අමාත්‍යාංශයෙන් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා රාජ්‍ය වියදම් අඩු කර ගැනීම වෙන. අනික තමයි මේ නාස්තිය හා දූෂණය වළක්වාගෙන. ඒක මම ගෝගේ ජාතික ප්‍රතිපත්තියක් කරගෙන ඔබතුමාලා මාධ්‍ය ආයතන සියලු දෙනාම එකතු වෙලා මේ දූෂණ ක්‍රියාවලිය යෙදෙන මේ නාස්තිය කරන අයව රටට හෙළිදරව් කරන්න ඕනේ. හෙළිදරව් කළා මේක පාලනය කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ ජාතික ප්‍රතිපත්ති 6 හඳුන්වා දෙන්න කියලා මම ඊයේ කැබිනට් මණ්ඩලයේදී ඉල්ලීම කරා. ඔබතුමා මේ තියෙන තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය අපිට විසඳා ගන්න පුළුවන් වේද කියලා. ඒ විසඳා ගන්න පුළුවන් අපිට මේ අවශ්‍ය කරන කෙටි කාලීන මුදල් ටික ලැබුණාම, මොකද මේ වෙලාවේ අපි ක්‍රම කීපයකටම ඒවා සඳහා මුදල් සාකච්ඡා කරන, එක පැත්තකින් ඉන්දියාව සමග කරන සාකච්ඡා, ඒ වගේම IMF අනිකුත් ද්විපාර්ශ්වික සාකච්ඡා, චීනත් සමගත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. තාම ඒකේ ලොකු සාර්ථකත්වයක් නැති වුණත් මම හිතන්නේ මුදල් අමාත්‍යතුමා ඒක දිගටම කරගෙන යාවි. ඉතින් අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්න අපිට ඉදිරියට විසඳ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට අපිට රටපැත්තෙනුත් මේ යම්කිසි ස්ථාවරත්වයක් අවශ්‍යයි. මම දිගටම කිව්වා වගේ මේ කාරණේදී හැමෝම එකතු වෙන්නට ඕනේ. හොඳයි. අර ඔබතුමන් විදේශ රටවල් පිළිබඳව කතා කරපු හින්දාම දැන් චීනය එක් පසකින්, ඉන්දියාව තවත් පසකින්, ඇමරිකාව තවත් පසකින් බලාගෙන ඉන්නවා අපේ රට දිහා. දැන් අපේ රටේ අපි දැක රඹුකන ඇති වූ සිද්ධියෙන් පස්සේ ඇමරිකා තානාපතිවරිය විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සැලකිල්ලෙන් ඉන්නේ කියන කාරණාව පිළිබඳව. දැන් මේ සියලු ලෝකයේ ඉන්න බලවතුන් කොහොමද ඔබතුමන්ලගේ රජය කළමනාකරණය කරන්න හිතාගෙන ඉන්නේ? විශේෂම දැන් අපි දැක්ක ඉන්දියාව පාර්ශවයෙන් ඔවුන් ණය මුදල් ලබා දෙනකොට, ආධාර ලබා දෙනකොට අපේ රටේ ඇතැම් පාර්ශවයන්ගෙන් චෝදනාවක් එල්ල වෙලා තිබ්බ. දූපත් ඉන්දියාවට දෙන්න යනවා, මේ දීවර ගැටලුවට විසඳුමක් දෙන්න යනවා, අපේ මුහුදු කලාපේ ඉන්දියාවට දෙන්න යනවා. මේ නොයෙකුත් චෝදනා තියෙනවා. චීනයත් එලෙසමයි. අපි දැක්ක පහුගිය රජයේ කාලේදී හම්බන්තොට වරායේ චීනයට පවරලා දුන්න මේ දේවල් නොවිය යුතුයි කියලා හිතෙන දේවල්. හැබැයි ඔබතුමාලත් ඒ කරපු මෝඩ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද? නැත්නම් මොකද්ද ඉස්සරහට? කොහොමද මේ ලෝක බලවතුන් හරියට කළමනාකරණය කරගන්නේ? අත් වශයෙන්ම මේ ලංකාව භූගෝලීය වශයෙන් ගාක් අයට වැදගත් රටක් නේ. මේ ලංකාව තියෙන තැන එක පැත්තෙන් ඉන්දියාවට කිට්ටුයි, අනිත් පැත්තෙන් මේ චීනත් සමග තියෙන සම්බන්ධතාව, ඊළඟට ඇමරිකාවට මේ තියෙන මුහුදු මාර්ගය නිසා තියෙන වටිනාකම. ඉතින් මේ නිසා මේ සෑම රටකටම වගේ ලංකාව වැදගත්. එතකොට මේ හැම රටක්ම වගේ මම හිතන්නේ ලංකාව ආර්ථික වශයෙන් ප්‍රබල වෙනවාට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද අපි ශක්තිමත් වෙන්නට අපි ස්වාධීන වෙන්නට තියෙන ඉඩ වැඩි. ඉතින් ඒ නිසා මම හිතන්නේ හැම කෙනෙක්ම වගේ අර අපි කියන යටිහිතින් සතුටු වෙනවා කියලා සතුටු නැති අපි මේ ආර්ථික අර්බුදයේ වැටිලා දුර්වල රටක් වෙලා යැපෙන්නන් බවට පත් වෙලා ඉන්න කාරණේ. ඒක තමයි යථාර්ථය. අපි කනගාටුවෙන් වුණත් අපි ලැජ්ජාවෙන් වුණත් පිළිගන්නට ඕනේ අපි අද ඒ තත්වයට වැටිලා තියෙන්නේ. හැබැයි අපි යැපෙන්නන් බවට පත් වූ පමණින් අපි රට විකුණන්නට සූදානම් වෙන්නට හොඳ නැහැ. මොකද මේ රට මේ වර්තමාන પરම්පරාවට විතරක් නෙවෙයි අයිති. මේ රට අයිති තවත් પરම්පරා දහස් ගානකට ඉස්සරහට උපදින්න ඉන්න මේ රටේ. ඒ නිසා මොන දුෂ්කරතා ආවත් මේ රටේ සම්පත් ආරක්ෂා කරගන්න එක, මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න එකත් අපේ වගකීමක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද දෙමාපියෙක් ආර්ථික අමාරුකම් තිබ්බා කියලා දරුවෝ විකුණන්නේ නැහැ නේ. ඒ වගේ අපි මේ රට ආරක්ෂා කරගන්න ඕනේ. ඒක අමාරුයි. මොකද අපිට හුඟක් බලපෑම් එනවා. අපිට හුඟක් දේවල් අපෙන් කඩා වඩා ගන්නට අනික උත්සාහ කරાવી මේ අවස්ථාවේදී මේ ඔයාලට මේ මුදල දෙන්නම් අපිට මේක දෙන්න කියලා. ඉතින් ඒවා දුෂ්කරතා මැද්දේ අපි කල්පනාකරණය කරගන්න ඕනේ. ඔය අතරේ දැන් එතුමා ඉදිරියේදී විශේෂම දැන් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳවත් කතා වෙනවා. 19න් 20ට ඇවිල්ලා 20න් දැන් 21ට යන්න ඕන කියන කාරණාව බොහෝ දෙනෙක් කියනවා. හැබැයි අර 19න් 20ට ආවේ ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරගත්තේ නිවැරදි තීන්දුව, ඍජු තීන්දුව ගන්න ඒ නායකයාට අවස්ථාව දෙමින්. හැබැයි 21න් මේ තත්ත්වය නැති වෙයිද? මොනවද 21 දැන් ඔබතුමන්ලා රජයක් විදිහට, ආණ්ඩුවක් විදිහට ඔබතුමන්ලගේ යෝජනා මොනවද? අපි දැක්ක පාර්ශව ගණනාවකින් යෝජනා ඉදිරිපත් වෙනවා. විපක්ෂයෙන් සමග ජන බලවේගයෙන් එක්තරා ආකාරයක යෝජනා කිහිපයක් ඉදිරිපත් වෙන. ඒ අතරදී ස්වාධීන කණ්ඩායම් තවත් මතයක්, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, උදේගම් මම්පිල මහත්මයා ඇතුළු පිරිස ඒ අතරදී යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙනවා.
මොනවද ඔබතුමන්ලගේ තියෙන යෝජනා? අත් වශයෙන්ම කියනවා නම් අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කතා කරපු අයනේ. විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්දයක් ලබා දුන්න ඔබතුමන්ලා. 19 මම හිටියේ නෑ. නැත්නම් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ 200 මම හිතන්නේ 25 දෙනාගෙන් 223 දෙනෙකුද ඡන්දය දීලා 19 සම්මත කරගත්තා. ඊට පස්සේ අපි ඒකට විරුද්ධව කතා කරපු අයනේ. අපි ඒකේ අඩුපාඩු පෙන්නලා දුන්නා. විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කරපු ආකාරය සහ අවසාන මොහොතේ රිංගවපු යම් කර්ම කාරණා ගැන අපි විරෝධතාව තිබ්බා. ඉතින් ඒවා නිවැරදි කරගන්න කියලා තමයි 20 වෙනි සංශෝධනය එන්නේ. හැබැයි 20 වෙනි සංශෝධනයේ යම් කාරණා ගැන අපේ කණ්ඩායම තුලම, ඒ කියන්නේ රජයේ 150 පමණ වෙන මේ කණ්ඩායම තුලම විවිධ පාර්ශ්ව තුල යම් චෝදනා තිබුණා. මේක අපි දාන්න තු ඉන්න තිබුණා. මේක වෙනස් කරගන්න තිබුණා ආදි වශයෙන්. දැන් මේ වන විට පාර්ලිමේන්තුව තුල නැවතත් මේ හඬ ප්‍රබලව එන පටන් ගන්න තියෙනවා. මේ 20 වෙනි සංශෝධනයේ අඩුපාඩු තිබෙනවා. අපි නිවැරදි කරගන්න ඕනේ කියන කාරණේ. ඒක එක එකයි කතා කරන එක විදියට. එකම දෙයක් නෙවෙයි. දැන් අද මේ වන විට සමග ජනබල වේගෙන් විශේෂ සංශෝධනය කියලා පුද්ගලික මේ පක්ෂයෙන් ඉදිරිපත් කළා තියෙනවා 50 කෙටුම්පතක්. ඒ වගේම විජේදාස රාජපක්ෂ මැතිතුමා පුද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ යෝජනාවක් විදියට තවත් කෙටුම්පතක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට අර 41 දෙනාගේ කණ්ඩායම සහාය දෙනවා කියලා තියෙනවා. හැබැයි මේවා සාමාන්‍යයෙන් ඔය විපක්ෂයෙන් හෝ පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ ආය කාලයක් යනවා ඒක මේ අවසානයේදී මේ ඉවර කරගන්න සහ ඉතිහාසයේ විමසනකොට පුද්ගලික මන්ත්‍රී යෝජනා සාර්ථක වුණු ඉතිහාසයක් දකින්නට සම්මත වෙලාම නැහැ. නමුත් ඒවල සාධනීය කරුණු තිබෙනවා නම් ඒවත් සලකලා බලලා අපිත් මේක නැවත හොයා බලන්න ඕනේ කියන කාරණේ තමයි මේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ. අගමැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා තිබා අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන නැවත සලකා බැලිය යුතුයි කියලා. නමුත් මමත් තුල අපි බොහෝ දෙනෙක් එකට කැමති වුණේ නැහැ. අපි කිව්වේ මේ 19 ව්‍යවස්ථා නැවත සංශෝධනය කරන්න නෙවෙයි. අපි කළ යුත්තේ අපි එහි තියෙන සාධනීය කරුණුත් ඒ වගේම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන සාධනීය කරුණුත් අරගෙන ඒවට තියෙන ප්‍රතිවිරෝධයනුත් සලකලා බලලා සංශෝධනයක් කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි අවසානයේ එකගොනේ අනුකම්පටපත් කරන්න. හොඳයි. පක්ෂයක් විදිහට ඔබතුමාලගේ මතය මොකද්ද? ජනාධිපති ධුරයේ ඉදිරියටත් පැවතිය යුතුද? නැත්නම් අගමැතිවරයාට සම්පූර්ණ බලතල පැවරිය යුතුද? පක්ෂයක් වශයෙන් මේ වෙලාවේ අපි ඉන්නේ ජනාධිපති ධුරයේ තියෙන්න කියන එක වෙනස් වෙලා නැහැනේ. අපි විශ්ව සංශෝධනය තුළ කරේ ජනාධිපතිවරයා තවදුරටත් ශක්තිමත් කිරීමනේ. ඒතර අබහවොත් පක්ෂයේ මතය කොහොමද කියලා කාටවත් කියන්න බෑ. පක්ෂයට වෙන මතයක් තිබෙනවා කියලා වෙනස් සංශෝධනයක් ඇවිල්ලා ඒකට වැඩි දිනකට ඔසලා සම්මත වුණොත් මිසයි. හොඳයි. ඔබතුමාගේ පෞද්ගලික මතය? මගේ පුද්ගලික මතය ජනාධිපති ක්‍රමයේ තිබෙන්නට ඕනේ කියලා. මොකද පාර්ලිමේන්තුව තුළ තියෙන ප්‍රශ්නය තමයි නජිත් පාර්ලිමේන්තුව තුළ අපි දන්නවා මේ ඉතිහාසයේ ඕන තරම් උදාහරණ තිබෙනවා. යම්කිසි ඡන්දයක් වෙලාවට විවිධ උපක්‍රම මගින් ඒ ඡන්ද බිලිබා ගැනීමේ හැකියාවක් පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි තීරණාත්මක අවස්ථාවක මේක පාර්ලිමේන්තුව තුළ පමණක් තිබුණොත් යම්කිසි අතිශයින් ජාතික වශයෙන් වැදගත් තීරණාත්මක අවස්ථාවක ඒ වගේ බලපෑම් වලට යට වෙලා മന്ത്രിවරු වැරදි පැත්තට ඡන්දය දුන්නොත් රටට විශාල හානියක් වන්නට ඉඩ තිබෙන නිසා පාර්ලිමේන්තුවෙන් ස්වායත්තව ජනාධිපතිවරයෙක් එළී ඉන්න එක සුදුසුයි කියලා මම හිතනවා. හැබැයි මේ ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල ගැන අපි නැවත සලකා බැලිය යුතුයි. මේක මේ බලතල වැඩි නම් ඒ බලතල අඩු කරලා වැඩි බලයක් පාර්ලිමේන්තුවට දෙන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් මමත් එකඟයි. හොඳයි. ඔතන අපි දැක්කා දැන් රට හරිමඟට ගන්න මහා සංඝරත්නයේ පවා විශේෂයෙන්ම ජනාධිපතිතුමාට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ තිබෙන තුමාගේ සුබවාදී සාධනීය ප්‍රතිචාර ලැබුණා. මේ සියලු යෝජනාවට දැන් ජනාධිපතිතුමා පවා ඉන්නේ අන්තර්වාර රජයක් මේ කෙටි කාලිනව හෝ පවත්වාගෙන යන්න ඕනේ කියලා. හැබැයි විපක්ෂවල අදහස් ඊට වැඩි වෙනස්. අර ඔබතුමා ආරම්භයේ ඉඳන් කියපු කාරණාව බලලෝභීත්වය වේවා සමහර විට මේ ඔස්සේ වාසි ලබා ගන්න වේවා කිසියම් ආකාරයක පක්ෂ දේශපාලනයක නිරත වෙනවා වගේ අපිට පේන්න තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාගේ මතයත් එක්ක ඔබතුමාලා කොයි දිශාවටද ගමන් කරන්න හිතාගෙන ඉන්නේ ඉදිරි කාල සීමාවෙදී? ජනාධිපතිතුමා මට පැහැදිලිම කියන්න බෑ. ජනාධිපතිතුමා මේ ස්වාමීන් වහන්සේලාට ලියපු ලියුමේ අන්තර්වාර කියන වචනය තිබුණාද කියලා. අන්තර්කාලීන කියන වචනේ තිබුණාද කියලා. මොකද මම දැකපු තරමට නම් මට මේක නිවැරදිව කියන්න බෑ. මම දැකපු තරමට නම් තිබුණේ 20 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය
පිළිබඳ සලකා බලන්න ඕන කියලා පාර්ලිමේන්තුවෙන් කියනවා නම් ඒකට එතුමා සහයෝගය දෙන්න කැමතියි. ඒක තමන්ගේ බලතල අඩු කරගන්නට එතුමාට ගැටලුවක් නැහැ කියන කාරණේ තමයි කියලා තිබුණේ. මේ ලිපියේ අන්තර්කාලීන ආණ්ඩුව ගැන තිබුණාද කියන කාරණේ මට හරියටම කියන්නට බෑ. නමුත් ජනාධිපතිතුමාත් හිටපු මතය තමයි පහුගිය දිනවල අපි සියලු දෙනා හැකියපමණ පිරිසක් මේ පාර්ලිමේන්තුව තුළ විසිරී සිටින එකතු කරගන්න ඕනේ කියන කාරණේ. දැන් මමත් ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වේ ඒකමනේ. කිව්වම එතුමාත් කිව්වා මමත් ඔබ කියන තරම තමයි ඉන්නේ. ඒ නිසා අපි ඉදිරියට උත්සාහ කරමු අනිකවත් එකතු කරගන්න කියලා. ඒ නිසා ජනාධිපතිතුමා එකවතාවක් විවෘත ආරාධනයක් දුන්නා. කැබිනට් මණ්ඩලයේ ඇමතිතුමා අගමැතිවරයානි සියලු දෙනාම ඉල්ලාස් වෙලා ඒ අවස්ථාව ලබා දුන්නා. එයා ඒ වෙලාවේ ගත්තෙත් නැහැ. ඉතින් දැනුත් මම හිතන්නේ ජනාධිපතිතුමා සූදානම් ඒ අවස්ථාව ගන්න කැමති නම් ඒක ලබා දෙන්නට. අද මම ප්‍රවෘත්ති වල දැකපු විදිහට නම් නැවතත් ඒ වැඩේ කෙරෙන්නේ නැති බවක් තමයි පේන්නේ. මොකද ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම දැන් කියනවා ඒකට ඒයි කැමති නැහැ කියලා. ඒ මොනොත් සිද්ධ වෙන්නේ මේ රජයේම ශක්තිමත් කරලා පවත්වාගෙන යන්න. මොකද අවසානයේදී රජයක් තියෙන්නේ පෑ රට පාලනය කරන්න. නැත්නම් රට අරාජික වෙනවා. රට අරාජික වුණොත් මේ තියෙන මහා විශාල අර්බුදයෙන් අපිට කිසිසේත්ම ගොඩ එන්නට බෑ. පසුගිය දින කිහිපයේදී එතුමා සමාජ මාධ්‍යවල අපි දැක්ක විවිධ පුවත් සංසරණය වෙන විශේෂම අගමැතිතුමා සම්බන්ධයෙන් එතුමා රෝහල්ගත කිරීමක් සම්බන්ධයෙන් මේ සමාජයේ අසත්‍ය පුවත් ප්‍රචාරය වෙනවා අපි දැක්කා. දැන් ඒවට පිළිතුරු ලබා දුන්නා අග්‍රාමාත්‍යතුමන්. එතුමන් සඳහන් කළා එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් සහ එතුමා කියපු කාරණාව තමයි දැන් මේ අන්තර්වාර රජයක් හරි ඇති කළොත් එතුමා තමා අගමැතිකම දරන්නේ කියන කාරණාව. දැන් මේ පිළිබඳ සමාජයේ විවිධ අදහස් පක්ෂ විපක්ෂ අදහස් මතුනා. ඔය අතරදී තමයි අද දවසේ පළාත් පාලන ආයතන නියෝජිතයන් මුණ ගැසුනේ අගමැතිතුමා නියත වශයෙන් සහතිකෙන්ම කියනවා එතුමන් අග්‍රාමාත්‍යතුරින් ඉවත් වෙන්නේ නැහැ කියලා. මොකද ඔබතුමාගේ මතය? අර බොහෝ පිරිසක් අපි දැක්ක ස්වාධීන කණ්ඩායම් වලින් සඳහන් කරන කාරණාව අගමැතිතුමාට රජයට ඉවත් වෙන්න කියනවා. විපක්ෂයෙන් වෙනවා අදහසක් කියනවා. ජාතික ජන බලවේගයේ තවත් මතයක් දරනවා. ඔබතුමන්ලාගේ පක්ෂයේ තවත් මතයක් දරනවා. දැන් නජිත් පළවෙනි කාරණේ තමයි අපිට ශක්තිමත් ආණ්ඩුවක් තිබෙනවා නම් 113 ඉක්මවා යන පැහැදිලිවම අගමැතිතුමා ඉවත් වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ නේ. ගමන්පිල මහත්තයා ඊයේ දවසේ අපි දැක්ක 120ක් විතර තමයි මෙතන තමයි එන්නේ. මම කියන්නේ ආණ්ඩුවට පැහැදිලිවම 113 ඉක්මවා යන බලයක් තිබෙනවා නම් අගමැතිවරයා ඉවත් වීමේ අවශ්‍යතාවක් නැහැ. මොකද කියන්නේ අගමැතිතුමා ඇතුළු රජය ගැන බහුතරයක් අපේ කණ්ඩායම විශ්වාස කරනවා කියන එකනේ. නමුත් යම් කිසියකින් ඔය ගමන්පිල මහත්මයලා කියනවා වගේ විපක්ෂය කියනවා වගේ ආණ්ඩුවට 113 නැත්නම් මම අද උදේත් කිව්වා ඔබ දැනුත් කියනවා මම දන්නේ ඇත තත්ත්වය මොකද කියලා. එක දේවල් කියනවා. ආණ්ඩුවට 113 නැත්නම් එතකොට පැහැදිලිවම මේ ආණ්ඩුව ඉස්සර හරියට සිද්ධ වෙනවා. අපි හිතමු විශ්වාස භංගයක් කවුරු ගෙනාවොත් මම දන්නේ අද වුණතුරුත් ඒක ගේනවද නැද්ද කියලා. හරි ගේනවා අර කවුරු කිව්වා වගේ ගේනවා කියලා චෝදනාවක් තියෙනවා. අපි දැක්ක මේ වාසුදේව නානායක්කාර හිටපු ඇමතුමා සඳහන් කරනවා. එතුමා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා සහ ආණ්ඩුව අතර ඩීල් එකක් තියෙනවා. ඒකයි මේ ප්‍රමාද කරන්න විශ්වාස භංගය ගේන්න. ඩීල් එකක් තියෙනවද ඇත්තටම? මම දන්නේ නැහැ ඩීල් එකක් තියෙනවද නැද්ද කියලා. හැබැයි ඉතින් මට පේනවා ඒගොල්ලෝ දැන් දින දෙක තුනකට පෙර විශ්වාස භංගයක් ගේනවා කිය හිටියා. වාස්තු මහත්තයා කියන්නේ දැන් ඒක ගේන පාටක් නැහැ කියලා. ගේන්නේ නැහැ කියලා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මම දැක්කෙත් නැහැ. මම දැක්ක අද ඒගොල්ලන්ගේ අර පාගමනෙත් ඒගොල්ලෝ විශ්වාස භංගය ගැන කියනවා. මම දන්නේ ඇත්ත තත්ත්වය මොකද කියලා. අපි හිතමු කවුරුව විශ්වාස භංගයක් ගෙනල්ලා අපිට රජයට 113 නැහැ කියලා කිව්වොත් ඒකට විශ්වාස භංගය අපි පෙරදුන කොහොමද අපේ ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය විසිරෙනවා. අගමැතිතුමා සහ සියලු දෙනාටම ඉවත් වන්න සිද්ධ වෙනවා ව්‍යවස්ථානුකූලව. ඊට පස්සේ බලන්න සිද්ධ වෙන ඊළඟට මොකද කරන්නේ? ඊළඟට කාටද බහුතරය තියෙන්නේ? සමහරට බහුතරය අගමැතිතුමාට වෙන්න පුළුවන් තියෙන්නේ. බහුතරය වෙන කෙනෙකුට වෙන්න පුළුවන් තියෙන්නේ. ඒක අපි දන්නේ නැහැ තාම. ඒ නිසා අපිට ඒක දැම්ම පුරවකතනය කරන්න බෑ. හොඳයි. අපි කලින් කියපු කතාව විශේෂම සමාජ මාධ්‍ය තීරණාත්මක සාධකයක් ආණ්ඩු පෙරලන්න ආණ්ඩු ඇති කරන්න මතයක් ගොඩනගන්න සමාජ මාධ්‍ය දැන් මේ කාලේදී ලොකු උදව්වක් පිටිපරයක් ලබා දෙනවා අපි දකිනවා. එමෙතුමා ඔබතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍යත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ගෙනෙන මාධ්‍ය ක්ෂේත්‍රයක් සීමා තහංචි පනවන්න බලාපොරොත්තු වෙනවද? ඉදිරියේදී ජනමාධ්‍යට කාලයක් තිස්සේ කතා වෙනවා සීමා පනවන්න ඕනේ. මේ හරියට නියාමනයක් සිද්ධ වෙනවා. අපි දැක්ක පහුගිය කාලේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් වෙනවා මේ සම්බන්ධයෙන්. ඔබතුමාගේ බලාපොරොත්තුව මොකක්ද ඉස්සරහට? මම නම් කිසිසේත්ම සීමාවන් පනවන එකට විරුද්ධයි. මොකද සමාජ ආධාරවට සීමා පනවන්න බෑ. මේ අද තියෙන මේ තාක්ෂණයත් එක්ක ඒ සීමා පනවන කවුරු උත්සාහ කරන එකම මෝඩකම.
පහුගිය කාලේ අපි දැක්කන්නේ මේ දවසට දෙක උනත් මේක පාලනය කරන්න ගියාම අපේ මේ තරුණ ළමයි දන්නවා ඒකට විසඳුම් සොයාගන්න හැටි කෙසේ වෙතත් අවශ්‍ය ක්‍රමවේද දන්නවා ඒවා බොරු වැඩ. ඒවා උත්සාහ කරන්නවත් හොඳ නැහැ. අනික අතරේ ඒක මාධ්‍ය නිදහසනේ. අපි කරන්නට ඕනේ අපිට තියෙන හැකියාව මත හැකියාව දුට පෞද්ගලිකාංශය හා රාජ්‍යාංශය සම්බන්ධ කරගෙන සත්‍ය තොරතුරු ජනගත කිරීමත් වැරදි තොරතුරු නිවැරදි කිරීමත් පමණයි. එතකොට ජනතාව මේවා දිහා බලලා අවසාන තීන්දුව ගන්න. ඊට අමතරව මම හිතනවා පැහැදිලිව රට තුළ ආකල්පමය වෙනසක් කිරීම සඳහා නම් අපි සියලු දෙනාම එකතු වෙන්නට ඕනේ. මොකද වර්තමානයේ අපි වාග්ම ඍණාත්මක සමාජයක් බවට පත් වෙලා තියෙනවා. අද සමාජ ජාලවල යන දේවල් දිහා බැලුවාම ඒවා හරියම ඍණාත්මකයිනේ. හැම දෙයකම වැරදි දකින, හැම දෙනාම විවේචනය කරන, හැම දෙනාගේම වෛරයෙන් බලන මතවාදයක් හැදිලා තියෙනවා. මම හිතනවා ඒක නිවැරදි කරලා පුළුවන්කමක් තියෙනවා නම් මේක ධනාත්මක පැත්තකට ගෙනියන්නට උත්සාහ කරන්න පුළුවන් නම් මාධ්‍ය සමග එකතු වෙලා ජනමාධ්‍ය අමාත්‍යවර වශයෙන් මම ඒක උත්සාහ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි තහංචි දාලා නම් නෙවෙයි. අපි අර මේ දවස්වල දකින්න වැඩිම ප්‍රවණතාවක් තියෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ සමාජයේ ප්‍රබල පුද්ගලයෙක්ගේ ඡායාරූපයක් දානවා. ඔහුගේ අත්තරලුසු මිල කීයද? පදපටේ මිල කීයද? මේ දේවල් තමයි සමාජ මාධ්‍යවල සංසරණය වෙන්නේ. දැන් ඔබතුමන් අද සඳහන් කළ මාධ්‍ය හමුවේදී මේ දවස් 7ම මාධ්‍ය හමු පවත්වන්න නියමිතයි කියලා ඉදිරි කාල සීමාවේදී විශේෂයෙන් සමාජයට දැනුවත් කිරීම සිදු කරන්න ඒකද අරමුණ මේ මාධ්‍ය හමු පවත්වන එකේ. අපි ඒක තමයි උත්සාහ කරන්නේ. තාම අපි තීරණය කළා නැහැ කවදින්ද මේක පටන් ගන්න කියලා. මොකද අපි මේකට ඉස්සෙල්ලම දැන් මම කැබිනට් මණ්ඩලයට කිව්වා අමාත්‍යවරු 18 දෙනෙක් ඉන්නවනේ. ඒ සියලු දෙනාටම තම තමගේ අමාත්‍යාංශවල මාධ්‍ය ප්‍රකාශකවරු පත් කරගන්න කියලා. මොකද හැම අමාත්‍යාංශයකම නැහැ. ඊට අමතරව ඊතුරු ප්‍රධාන ආයතන වලට පත් කරගන්න කියලා. ඒකට අපිට උන්ට කාලයක් ලබා දෙන්නට ඕනේ. ඒ අය ඒක ලබා දුන්නාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා සතිය දින 7ම අපේ මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උදෑසන මාධ්‍ය සාකච්ඡාවක් තියන්නටත් ඒකට ඒ කාලේ ඒ දිනේට ඒ සතියේට විශේෂයෙන්ම වැදගත් යයි සැලකෙන මාතෘකා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඒ අමාත්‍යාංශ වලට ආරාධනා කරන්නට. ඉතින් ඒක සමහරට සතියක් දෙකක් අතරතුර අපිට පටන් ගන්න පුළුවන් නම් හොඳයි. මම ඉල්ලීම කරලා තියෙනවා අනික අමාත්‍යාංශ වලට සහාය දෙන්න කියලා. ඒ ආරම්භ කිරීම ඕම් කෙතරම් ඉක්මනට ප්‍රතිචාර දක්වනවා යන කාරණේ මතත් රඳාපවතිනවා. හොඳයි. රාජ්‍යමතුමා දැන් මේ රූපවාහිනී ඩිජිටල් කරණය පිළිබඳව කතා බහ ලක් කරපු මාතෘකාවක් හිටපු අමාත්‍යතු මණ්ඩල සලහප්‍රම මහත්මයාත් මේ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කළා. එතුමන් කියපු කාරණාව තමයි 2025 වෙනකොට මේ වැඩසටහන සම්පූර්ණ කරන්න. ඔබතුමාගේ බලාපොරොත්තුව අතරත් මේ ඩිජිටල් කරණය තියෙනවද? නව ලෝකෙට යන ඩිජිටල් කරණය අවශ්‍යයි. ඇන්ටනාවෙන් රූපවාහිනිය බලපු කාලය අවසන් කළා ඩිජිටල් තිරයකට යන්න ඕනේ මොනවද? ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. මේක ගා ප්‍රමාද වෙච්ච වැඩසටහනක්. මම හිතන්නේ ඔක මේ පසුගිය රජයේ බලයට එනකොටත් මේ වැඩසටහන පටන් ගන්න ඕන මෙන්න කියලා තිබුණේ. 2014 වෙන විටත් මේ අදහස ඇවිල්ලා මේක කරන්න ඕන කියලා තිබුණේ. සාමාන්‍ය මේක අවුරුදු 7ක පමණ වැඩසටහනක්. ඉතින් නමුත් ඒ අවුරුදු 5ේම මේක සිද්ධ වුණේ නැහැ. මොකද ඒ අය මේ තාක්ෂණය පිළිබඳ විවාදයක පැටලලා සිටියා. යුරෝපීය තාක්ෂණය භාවිතා කරනවද එහෙම නැත්නම් ජපාන් තාක්ෂණය භාවිතා කරනවද කියලා. වර්තමාන රජය ආවට පස්සේ තීරණය කරලා තියෙන මේක ජපාන් තාක්ෂණයත් එක්ක ඉදිරියට යනවා කියලා. එතකොට මේක අවුරුදු 7ක ව්‍යාපෘතියක්. මම ඇවිල්ලා තාම දින කිහිපයක් මම මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරුන් සමග වාඩි වුණාම මම කිව්වා මට පුළුවන් තරම් ඉක්මනට කියන්න මේ කාලය අඩු කරන්න හැටි. මේ අවුරුදු 7ම ගන්නේ නැතුව මේක පුළුවන් ද අවුරුදු ගානේ අවුරුදු 5කටවත් අඩු කරගන්න 4ට 5කට. ඉතින් ඒ සම්බන්ධ පිළිතුරක් තාම ලැබිලා නැහැ. නමුත් ඒ අය ගැන අධ්‍යයනය කරලා මට කතා කරાવી. මොකද තාක්ෂණය කියන දේ තාමත් වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් අපි බලාගෙන හිටියොත් කාලයක් මේක අපි කරනකොට ඒ තාක්ෂණය පැරණි තාක්ෂණයක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේක පුළුවන් තරම් ඉක්මනට හඳුනා දෙන්නට මම උත්සාහ කරන්නේ. ඔය අතරේ රාජ්‍ය මාධ්‍ය බොහොම සංවේදී විශේෂයෙන්ම කාලයක් රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කළේ සමහර විට දේශපාලන වැඩ කටයුතු වලට. ඔබතුමන් අත්දැකීම් ඇති ඔබතුමන් වෘත්තිකයෙක් අමුතුවෙන් කිව යුතු නැහැ. මේ පිළිබඳව දැන් මොනවද ඔබතුමන්ගේ තියෙන බලාපොරොත්තු ඉස්සරහට රාජ්‍ය මාධ්‍ය ස්වාධීනව වැඩ කටයුතු කරන මට්ටමකට එයිද ඉස්සරහට? උතන කතන්දර දෙකක් වෙනවා. අපිට හරි ලස්සනයි කියන්න මේ රාජ්‍ය මාධ්‍ය ස්වාධීනව වැඩ කරන්න ඕන කියලා කියන එක. හැබැයි එතනින් අපිට රාජ්‍ය මාධ්‍ය වලින් ගන්න පුළුවන් එක පොඩි වාසියක් මගහැරනවා. ඒ වාසිය තමයි සමහර වෙලාවට රජයේ කරන වැඩ කටයුතු විශාල සංවර්ධන කටයුතු පිළිබඳ කිසිසේත්ම ජනගත නොවන තත්ත්වයක් මම පහුගිය කාලේ දැක්කා.
මම හිතනවා අපිට රාජ්‍ය මාධ්‍ය වලින් උදව් ගන්න පුළුවන්. සමහරවිට ඔබතුමාට අත්දැකීම් ඇති නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරියට කටයුතු කළේ. මම දැන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය බාරව ඉන්නකොට පසුගිය වසර දෙකේ අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. විශාල වැඩ කොටසක්. ගෙවල් මහල් නිවාසම මම හිතන්නේ මධ්‍යම පාන්තිකය සඳහා 3000කට වඩා හදන්න පටන් ගත්තා. ඊළඟට අඩු ආදායම් ලාභය සඳහා 7000ක විතර හදන්න පටන් ගන්න තියෙනවා. දිවයින පුරා ව්‍යාපෘති 300කට වඩා අපි මම රාජ්‍ය අමාත්‍යවරයා හිටපු කාලේ නිම කරනමුත් ඒවා කිසි දෙයකට ප්‍රචාරයක් ලැබිලා නැහැ. ඉතින් මම හිතනවා අපිට මේ ප්‍රවෘත්ති සාකච්ඡා හරහත් මම අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරන්නේ ඒ අමාත්‍යාංශ වලට ඒ අය කරන වැඩත් පොඩ්ඩක් ජනගත කරන්න කියලා. ඉතින් අන්න ඒ වගේ දෙයකට රාජ්‍ය මාධ්‍ය භාවිතා කරට කමන්නේ. හැබැයි රාජ්‍ය මාධ්‍ය දේශපාලනීකරණය කරලා මේ දේශපාලන හොරණාවක් වශයෙන් අපි පාවිච්චි කරන හොඳ නැහැ. එහෙම කරොත් ඒ ආයතන කඩා වැටෙනවා. මොකද මිනිස්සු බලන්න නැතුව යනවානේ. අපි ජනතාවට අවශ්‍ය දේවල් තමයි දෙන්නට ඕනේ. ඔබ වරලත් අලෙවිකරුවෙක් අලෙවිකරණයේ න්‍යායන් ජනතාව ඉල්ලන දේ සපයන්න ඕන ඩිමාන්ඩ් එක සප්ලයි එක මේ දේ මත තමයි ආදායම් ප්‍රණදා පවතින. මම හිතන්නේ ඔබතුමා මේ පිළිබඳව විශ්වාස කරන අවසාන වශයෙන් ඇමතුමා රට අද තියෙන තැන විශේෂයෙන්ම පහුගිය කාලේ ගත්තහම ආර්ථිකමය අතින් ඒ වගේම දේශපාලනිකමය අතින් අර්බුද ගණනාවකට මුහුණ දුන්නා. දැන් මේ තත්ත්වයේ සමනය විය යුතුයි. රටක් විදිහට ඉදිරියට යා යුතුයි. සමස්ත රජයක් විදිහට මොනවද ඉදිරි සැලසුම් සහ බලාපොරොත්තු අවසාන වශයෙන් ජනතාවට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? එතන පළවෙනිම ප්‍රශ්නය තමයි මේ රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන එක. මොකද ඒක බරපතල අර්බුදයක්. අවුරුද්දකින් දෙකකින් තුනකින් විසඳන එකක් නෙවෙයි. ඒ නිසා අපි සියලු දෙනාමගේම ප්‍රමුඛත්වය වෙන්නට මේ ආර්ථික අර්බුදයේ විසඳලා මෙතනින් එළියට එන්නේ කොහොමද කියන කාරණේ. දෙවනුව අපි ජනතාව හැමදාමත් ඉල්ලපු හැමදාමත් බලාපොරොත්තු වෙච්ච අර වෙනස ඇති කරන්න. තරුණ කියන්නේ සිස්ටම් චේන්ජ් එක ඒක කරන්න ඕනේ. මොකද ඒක කරේ නැත්නම් මේක ඉස්සරහට යන්න බෑ. අවුරුදු 74ක් තිස්සේ අපි තාමත් මේක තන හිර වෙලා ඉන්නේ මේ ක්‍රමවේදයේ තියෙන වරදක් නිසා කියලා දැන්වත් පිළි අරගෙන ඒ අවශ්‍ය කරන වෙනස කරන්නට අපි උත්සාහ කරනවා. මොකද මම මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න අතුරු මම නැවත කියන අපි දන්නේ කොච්චර කාලයක්ද කියලා. ඉතින් දවස් දෙකක් තුනක් වෙන්න පුළුවන්, මාස ගණනක් වෙන්න පුළුවන්, අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන්. අපි නම් මේ වෙනස වෙනුවෙන් පෙරසිටින බලාපොරොත්තු වෙනවා. දේශපාලකයා වඩාත් ආදර්ශවත් විය යුතුයි නේද මේ තැනේදී? අනිවාර්යයෙන්ම. අපි දැක්ක ඔබතුමාලගේ නව අමාත්‍ය මණ්ඩලයේ ඩී.වී. චානක අමාත්‍යතුමන් අර දෙහිවර ප්‍රශ්නයක් විසඳන්න ගිහින් තිබයි. තුමාර මේ අපි යන්නේ සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් කිව්වහම දකින්න ඇඳුමින් නෙමෙයි ගිහින් තිබ්බේ. හැබැයි ඒ ප්‍රශ්න විසඳිය යුතු තැනට ගැළපෙන විදිහට යන්න ඕනේ. ඒ බව ආදර්ශයෙන් පින්න ඔබතුමත් මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙමද? මම හිතන්නේ අමාත්‍යවරයෙක් වශයෙන් හොඳටම ආදර්ශය දීලා තියෙනවා නජිත්. මම උදාහරණයක් වශයෙන් දැන් වාක අමාත්‍යවරුන් තියෙන චෝදනාවනේ පවුලේ අය සම්බන්ධ කරගෙන පුද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍යාංශ වලට මගේ අමාත්‍යාංශයේ මගේ පවුලේ කිසි කෙනෙක් නැහැ. මගේ බිරිඳවත් දරුවවත් අමාත්‍යාංශයට එක දවසක් අඩිය තියලා නැහැ. ඒ අය එන්නේත් නැහැ. මොකද ඒ අය කියලා තියෙන්නේ දේශපාලනය කරන්න. මම කියලා තියෙන්නේ ඔයාලා දේශපාලන සම්බන්ධ වෙන්න එපා කියලා පළවෙනි ආදර්ශය. දෙවෙනි කාරණේ තමයි දැන් අමාත්‍යවරවට යම් වරප්‍රසාද තිබෙනවානේ. ඒ වරප්‍රසාද මම අවම වශයෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. වාහනට තෙල් ටික විතරයි අරන් තියෙන්නේ. මම පාවිච්චි කරන්නේ එක වාහනයයි. යන්නේ රියදුරායක. මට බෑකප් වෙහිකල්ස් කවදාවත් තිබුණේ නැහැ. මම අදවනතුරු පොලිස් ආරක්ෂකව ලබාගෙන මට හැමදාම පොලිසියෙන් කතා කරලා කියනවා මේ ඔබතුමාට ආරක්ෂකව ඉන්න ඕනේ නේද කියලා. මම ආරක්ෂකයෙක්ව තරන්නේ. අපේ ජීවිතේ වෙනස් වෙලා නැහැ දේශපාලන නිසා. අපි දේශපාලනට එන්න කලින් හිටපු විදිහටම තමයි අදත් ඉන්නේ. මං හිතන්නේ අපිට දෙන්න පුළුවන් ආදර්ශය ඒකයි. මොකද මේ දේශපාලනේ අපි ඔටුන්නක් කරගන්න හොඳ නැහැ. මේක ආභරණයක් කරගන්න හොඳ නැහැ. අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඕනේ. අපි ජනතාව වෙනුවෙන් යමක් කරන්න පොරොන්දු වෙලා ආවනම් හැබැයි උපරිම මට්ටමේ උත්සාහ කරන්න ඕනේ. ඒ දේ කරන්න. ඉතින් ඒක කරන් තමයි මම උත්සාහ කරන්නේ. හොඳයි. ආදර්ශවත් දේශපාලනයේ සුපිරිසුදු දේශපාලනය රටට බොහොම වටිනවා. රටේ ජනතාව ඉල්ලන්නේදී අර එතුමා කියපු සිස්ටම් චේන්ජ් එක රටේ ජනතාව ඉල්ලනවා. ඒ සිස්ටම් චේන්ජ් එක දෙන්න, ඒ වෙනස දෙන්න රටේ දේශපාලකයන්ට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමා. අපිත් එක්ක එකතු වුණාට ඔබතුමන් ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට ITN මාධ්‍යජාලයට පැමිණි ප්‍රථම අවස්ථාව මීට පෙර අවස්ථා ගණනාවකදී පැමිණි. හැබැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට ප්‍රථමයෙන් පැමිණියේ ITN මාධ්‍යජාලයට. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට අද තීරණයේ සජීව සංවාදයට. බොහොම ස්තුතියි. හොඳයි හිතවතුනි, අපි ඔබේ නිවසෙන් සමු කරන සූදානම්. අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ ජයග්‍රාහී වාසනාවන්ත හෙට දවසක් බලාපොරොත්තු දල්පා ගැනීම. රටේ අනාගතය වෙනුවෙන් ආර්ථිකය සරි කරන්නට රටේ දේශපාලන නායකත්වයට මහජන නියෝජිතයන්ට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අවසාන වශයෙන් රටක් විදිහට අපි සියලු දෙනාම ඉදිරියට ගමන් කරමු. එසේනම් අපි සමු කරනවා යලිත් ඔබ මුණ ගැහෙනවා මීළඟ තීරණයේ සජීව සංවාදයේ සමකින් ලබන අඟහරුවාදා දවසේ රාත්‍රී 10:25ට. ඔබට සුබ රාත්‍රියක්.